ඉතින් සියලු දෙනාට සුබෝදෑසනක්. අපි අද සාකච්ඡා කරනවා සෛලය සහ සුද්ධජීවි විද්‍යාව නැත්නම් තාක්ෂණ වේදය සඳහා සෛල සංවිධානයක් සහිත ජීවීන් යොදා ගැනීමේ තියෙන ප්‍රතිලාභ සම්බන්ධව වැදගත් වන ටිකක් ලොකු පාඩමක් මේ කොටසින් සාකච්ඡා කරමු. මේ පාඩම මේ කොටස සම්පූර්ණයෙන්ම වාගේ මම ප්‍රසන්ටේෂන් එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා බෝඩ් එක භාවිත කරන්න නැති තරම් ඔයගොල්ලන්ට මේ විදිහට මාව දකින්න පුළුවන්. ඒ වගේම ප්‍රසන්ටේෂන් එක පැත්තකින් දකින්න පුළුවන්. අපි පාඩමේ ආරම්භයට යමු. ජීව සෛලවල කෘත්‍ය හා ව්‍යුහය සම්බන්ධව අපි කතා කරමින් හිටියේ. මම ඉක්මනින් අපි එදා දවසේ කතා කරපු ටිකේ සාමාන්‍යයක් විදිහට ඉදිරියට සාකච්ඡා කරන්න යන්න ඉක්මනින්. ජීවීන් ගත්තාම ඒගොල්ලන්ට තියෙන පොදු ගති ලක්ෂණ අනුව අපි ඒගොල්ලන්ව විවිධ විදිහට වර්ග කරනවා. එයටතේ බැක්ටීරියා, ආකියා, ඉයුකැරියා වැනි ප්‍රධාන ජීවකාණ්ඩ, බැක්ටීරියා යටතේ සයනොබැක්ටීරියා, ඒ වගේම බැක්ටීරියා කුලකට අයත් ජීවීන්, ආකියා යටතේ ආකිබැක්ටීරියා, ඉයුකැරියා යටතේ ප්‍රොටිස්ටා, දෙලීර, ප්ලාන්ටේ, ඒ වගේම ඇනිමාලියා කියන ඒ ජීවකාණ්ඩ අපිට හඳුනා ගන්න පුළුවන්. ප්‍රොටිස්ටා යටතේ අපි කතා කරනවා ඇල්ගී, ප්‍රොටෝසෝවා, ඒ වගේම දිලීර, ප්ලාන්ටේ යටතේ සපුෂ්ප ශාක, අපුෂ්ප ශාක, මල් හට ගන්න ශාක සහ මල් හට නොගන්න ශාක, ඇනිමාලියා යටතේ පෘෂ්ඨවංශීන් සහ පෘෂ්ඨවංශීන් දන්නවා කශේරුකා සහිත ජීවීන්, රහිත ජීවීන් අපිට හමු වෙනවා. ඒගොල්ලන් මේ ජීවකාණ්ඩ යටතට ගෙන්නේ. මේක පාඩම් කරන්න යන්න එපා. මම මේ පොඩි ප්‍රවේශයක් විතරයි පාඩමට ගන්න. සියලුම ජීවීන් නිර්මාණය වෙලා තියෙන ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලයයි. අපිට තනි සෛලයකින් පමණක් සමන්විත ජීවීන් වගේම සෛල ගොඩාක් එකතු වෙලා හැදුණු බහුසෛලික ජීවීන්ද හමු වෙනවා. දැන් බැක්ටීරියා ගත්තාම තනි සෛලික ජීවී. ඊස්ට් වගේ කෙනෙක් ගත්තොත් අපිට කාර්මිකව වැදගත් වෙන දිලීරයක් ඒක සෛලිකයි. ඒක සෛලිකයෙන් නිසා අපි හඳුන්වනවා. නමුත් මහා ජීවීන් වන අපි ශාක සතුන් ගත්තාම සෛල ගොඩකින් නිර්මාණය වෙච්ච බහුසෛලික ජීවීන් ලෙස මේ බහුසෛලික ජීවීන් ගත්තාම ඒගොල්ලන්ගේ මේ සෛල එකතු වෙලා පටක නිර්මාණය වෙනවා. යම් නිශ්චිත සෛල ප්‍රමාණයක් යම් කිසි පොදු සම්භවයක් තියෙන සෛල ටිකක් එකට එකතු වුණාම හැදෙනවා පටකයක්. පටක ගොඩක් එකතු වෙලා හැදෙනවා ඉන්ද්‍රියන්. ඒ වගේම ඉන්ද්‍රියන් එකතු වෙලා හැදෙනවා පද්ධති එකතු වෙලා හැදෙනවා ජීවියෙක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සෛල කියන ඒවා යම් විශේෂිත අවස්ථාවල හැරුණු කොටගෙන සාමාන්‍යයෙන් බොහෝමයක් සෛල පියවි ඇහැට පේන්නේ නැහැ. පියවි ඇසට නොපෙනෙන සීමාව ලෙස අපි භෞතික විද්‍යාවේදීත් රසායන විද්‍යාව ජීව විද්‍යාවේදීත් 0.1 මිලිමීටරට වඩා කුඩා ප්‍රමාණයන් හඳුනගෙන තියෙනවා. 0.1 මිලිමීටර වඩා කුඩා ජීවීන් පියවි ඇසට නොපෙනෙන ජීවීන් ලෙස අපි ඒ අනුව හඳුන්වනවා. ඒගොල්ලන්ට අපි කියනවා සුද්ධ ජීවීන් කියලා. මේ පියවි ඇහැට නොපෙනෙන ජීවීන්, පියවිට නොපෙනෙන සෛල, පියවි ඇසට නොපෙනෙන ද්‍රව්‍ය අංශු නිරීක්ෂණය කිරීම සඳහා අපි විශාලනය කර නැරඹීම සඳහා පහසුකම් සහිත ආලෝකාන්වීක්ෂ, සංයුක්ත ආලෝකාන්වීක්ෂ, ඒ වගේම අධි බල ඇති ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වැනි අධිතාක්ෂණික උපකරණ භාවිත කරනවා. සාමාන්‍යයෙන් සෛලවල විශාලත්වය ගත්තාම
ඒවා PV හැට නොපෙන මිලිමීටර් 0.1කට වඩා ඉතා කුඩා විශාලත්ව පරාසවල පවතින නිසා ඒගොල්ලන්ගේ විශාලත්වයන් ප්‍රකාශ කිරීමට අපි භාවිතා කරන උපසර්ග ඒ ඒකක යටතේ. අපි දන්නවා විශාල ඒවා කතා කරනකොට අපි මීටර්, කිලෝමීටර් වගේ උපසර්ග යොදාගෙන තියෙනවා. මෙගා, ගිගා වගේ උපසර්ග යොදා ගන්නවා. කිලෝ, මෙගා, ගිගා වගේ යොදා ගන්නවා. කුඩා ඒව ප්‍රකාශ කරනකොට අපි මිලිමීටර්, මිලි කියන්නේ එක උපසර්ගයක්. මේ මිලි කියන එකේ තේරුම තමයි මිලිමීටර් එකක් සමානයි. ඔයාලට පේනවා ඇති මිලිමීටර් එකක් සමානයි මීටර් එක 1000න් බෙදුවම ලැබෙන අගයට. ඒතොර 10 ඍණ 3ක් මීටර් ලෙස අපි ඔක හඳුන්වනවා. සෙන්ටිමීටර් එකක් කියන්නේ මීටරයක් 100කට බෙදුවම ලැබෙන වටිනාකම, ලැබෙන දිග. 10 ඍණ 2ක් මීටර් ලෙස අපි ඔක හඳුන්වනවා. මයික්‍රෝමීටර් කියන්නේ තවත් ඒ වගේම ඒකකයක්. මයික්‍රෝමීටර් එකක් කියලා කියන්නේ මීටර එක දිගක් 10 6 වෙනි බලයකින්. නැත්නම් අපි කියනවා 10 6 වෙනි බලයක්. කියන්නේ කීයද මේ 10 6 වෙනි බලය කියලා කියන්නේ? ලක්ෂ 10000ක බෙදූ විට ලැබෙන වටිනාකම. ඒතර හිතා ගන්න පුළුවන් මයික්‍රෝමීටරයක් කියන්නේ කොච්චර කුඩා අගයක්ද කියලා. 10 ඍණ 6ක් මීටර ලෙස අපි ඔක දක්වනවා සාමාන්‍යයෙන් මීටර වලින් ප්‍රකාශ කරනකොට. නැනෝමීටර් කියලා කියන්නේ ඊටාම කුඩා අංශුවල විශාලත්වය ප්‍රකාශ කරන්න භාවිතා කරන ඒකකයක්. සාමාන්‍යයෙන් එය අපි හඳුනනවා මීටරයක් 10 9 වෙනි බලයකින් බෙදූ විට ලැබෙන විශාලත්වය තමයි නැනෝමීටර් එකක විශාලත්වය ලෙස අපි සැලකන්නේ. ඒ අනුව 10 ඍණ 9ක් කියලා අපි මේක සඳහන් කරනවා. මෙන්න මේ කියන ඒකක සම්බන්ධව අවබෝධයක් තියෙනවා. සාමාන්‍යයෙන් සත්ත්ව සෛල ගත්තාම මයික්‍රෝමීටර් 20ක විතර විශාලත්වයක්. සාක සෛල ගත්තාම මයික්‍රෝමීටර් 35ක විතර විශාලත්වයක්. කිකිලි බිත්තරයක් ගත්තාම සාමාන්‍ය දිග සෙන්ටිමීටර් 3ක් විතර වෙනවා. බැක්ටීරියා 0.25ක් මයික්‍රෝමීටර් ඉඳලා මයික්‍රෝමීටර් 5ක පමණ පරාසික බැක්ටීරියාව අපිට හම්බ වෙනවා. right? ඒතර බැක්ටීරියා සාක සහ සත්ව සෛල වල ගොඩක් කුඩායි. ඒ වගේම දිලීර ගත්තාම මයික්‍රෝමීටර් 5කට වඩා පොඩ්ඩක් වැඩි. ඒතර අපිට තේරුම් ගන්න පුළුවන් දිලීර කියන ඒවා බැක්ටීරියා වලට වඩා තරමක් විශාලයි. වෛරස් ගත්තම මේ දවස්වල හොඳම මාතෘකාව COVID-19 වගේ වෛරස් ගත්ත මේගොල්ලන් ආසාදකයින් ඒගොල්ලන්ගේ විශාලත්වය අපිට මයික්‍රෝමීටර් වලුත් කියන්න බැරි තරම් ඉතා කුඩා විශාලත්ව පරාසයක් පෙන්වුම් කරනවා. සාමාන්‍ය වෛරස් ගත්තම නැනෝමීටර් 20ත් 300ත් අතර පරාසයක තමයි වෛරස් පිහිටන්නේ කියලා අපි හඳුනගෙන තියෙනවා. ඒ වගේම තාක්ෂණයේ දියුණුවත් එක්ක අද වෙනකොට තවත් PV හැට නොපෙනෙන සුදු ජීවීන් හඳුනගෙන තියෙනවා. ප්‍රියෝන, වෛරොයිඩ් වගේ කට්ටිය. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් නැනෝමීටර් 10 නැනෝමීටර් 20 වගේ පරාසයේ විශාලත්වයක් පෙන්වුම් කරනවා. එතකොට ඔබට පේන ඇති මේ නැනෝමීටර් පන්තියේ විශාලත්වයන් අපිට සාමාන්‍ය PV හැට කොහොමද පේන්නේ? සංයුක්ත ආලෝක අන්වීක්ෂයකින් බලන්නත් බෑ. ඒ සඳහා තමයි මෙන්න මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියන එක වැදගත් වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මයික්‍රෝමීටර් වගේ පරාසවල විශාලත්වය, ඒ කියන්නේ බැක්ටීරියා, දිලීර වගේ කට්ටිය අපිට ආලෝක අන්වීක්ෂයකින් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වුණාට ඒ වගේම සත්ව සෛල, ශාක සෛල වගේ දේවල් අපිට මයික්‍රෝමීටර් පරාසයේ තියෙන. ඒ නිසා ඒගොල්ලන් අපිට නිරීක්ෂණය කරන්න ආලෝක අන්වීක්ෂයක්, සංයුක්ත ආලෝක අන්වීක්ෂයක් ප්‍රමාණවත්. නමුත් වෛරස් වැනි නැනෝමීටර් පන්තියේ නැනෝමීටර් පරාසයක ගමන් කරපු ඉතාම කුඩා අංශු, කුඩා ජීවීන් දිහා බැලුවාම වෛරොයිඩ්, ප්‍රියෝන වගේ කට්ටිය දිහා බැලුවාම ඒගොල්ලන් අපිට සංයුක්ත ආලෝක අන්වීක්ෂයක උපරිම විභේදනයෙන්වත් බලා ගන්න බැහැ. උපරිම විශාලන කළ බැලුවත් පේන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් ඒ සඳහා යොදා ගන්න. ඒ අනුව තමයි අපි මේ කියන තාක්ෂණික උපකරණ භාවිත කරලා මේ අපගේ අවශ්‍යතාවයන් වලට වැදගත් වන මේ ජීවීන් පිළිබඳව අධ්‍යයනය කරලා ඒගොල්ලන්ගේ සෛලවල ස්වභාවය, ඒගොල්ලන්ගේ සෛල තුල තියෙන ඉන්ද්‍රිකාවන් ගැන, මේ සෛල වල අතර තියෙන වෙනස්කම්, සමානකම්, ප්‍රධාන වශයෙන් බැක්ටීරියා, දිලීර, ඒ වගේම සාක, සත්ව සෛල කියන ඒවායේ තියෙන සමානකම්, වෙනස්කම්, ඒ වගේම අපිට අඳුන ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ කෘත්‍යයන් සඳහා දායක වන ඉන්ද්‍රිකාවන් වල කෘත්‍ය මොකක්ද කියන එකත් අධ්‍යයනය කරන්න
හැකියාව ලැබිලා තියෙනවා මේ කියන අතිබලති තාක්ෂණික උපකරණ භාවිත කරලා. ඉතින් එහි ප්‍රතිඵලයක් විදිහට අපි මේ පාඩම මූල කොටස සම්පූර්ණයෙන්ම වාක්‍ය සංවිධානය කරලා තියෙන්නේ ඔන්න ඔය කියන නිරීක්ෂණය කරපු ප්‍රතිඵල මත පදනම් වෙලා සෛල සම්බන්ධ අධ්‍යයනයක් කරන්න. හොඳයි. ඊළඟට මම හිතනවා ඔයගොල්ලන්ට ටෙවුට් එකේ පළවෙනි පිටුවේ ඒකක පරිවර්තන යටතේ තියෙනවා පහලින් පොඩි කොටුවක් දාලා ඒකදී ලියන්න පුළුවන් මේ මිලිමීටර්, සෙන්ටිමීටර්, මයික්‍රෝමීටර්, නැනෝමීටර් කියන ඒ ඒකකවල ස්වභාවය පිළිබඳව. මේ විදිහට මේ ජීවීන්ගේ සෛල නිරීක්ෂණය කරාම ඒ කට්ටියන්ගේ එකිනෙකට වෙනස් වූ ඉන්ද්‍රිකාවන් සහිත සෛල අපිට හමු වෙනවා. එකිනෙකට වෙනස් විදිහට විකාශනය වෙලා තියෙන සෛල අපිට හමු. මේ සෛල අපි මේ සෛල වල තියෙන විවිධත්වය හඳුනා ගැනීමේ පහසුව සඳහා දර්ශීය සෛල ව්‍යුහයක් ලෙස රූපයකට නගලා ඉදිරිපත් කරනවා. රූපගතගතම් රූපයකින් ඉදිරිපත් කරනවා. සාමාන්‍යයෙන් බැක්ටීරියා සෛල, දිලීර සෛල, සාක සෛල, සත් සෛල ගත්තාම ඒගොල්ලන්ගේ අන්තර්ගත විය හැකි සියලුම ඉන්ද්‍රිකා අන්තර්ගත වන පරිදි අපි විසින් අඳුන ලබන රූපයකට අපි කියනවා දර්ශීය ව්‍යුහයක් කියලා. දර්ශීය ව්‍යුහයක්. බැක්ටීරියා සෛලයක දර්ශීය ව්‍යුහය තමයි මේ කතා කරන්නේ. දිලීර සෛලයක දර්ශීය ව්‍යුහය තමයි අපි කතා කරන්නේ. සාක සෛල, සත්ත්ව සෛල වල දර්ශීය ව්‍යුහය තමයි අපි කතා කරන්නේ. ඒත් අපි මේ ව්‍යුහ කියලා ඇඳලා නම් කරන්න උත්සාහ කරන්නේ අඳින්නේ නෑ පේපර් එකේ කවදාවත්. ඇඳලා දුන්නොත් නම් කරන්නයි පුළුවන් වෙන්න ඕන. ඒ නිසා ඒ නම් කිරීමේදී අපි මොකද්ද මේ කරන්නේ? දර්ශීය ව්‍යුහය පදනම් කරගෙන තමයි නාමකරණය කරනු ලබන්නේ. එතකොට ඒ සඳහා පෙළ පොත්වල දීලා තියෙන නිර්දේශිත රූප රාම මම මෙතනදී පාවිච්චි කරනවා. ඒවට හේතුත් එක්ක ඔයාලට මම ඉස්සරහට කතා කරලා කියන්න. ඒ දර්ශීය රූප වලින් අපි ඉදිරියට යන්න ඕන හේතුව පොත්වල ගත්තාම බැක්ටීරියා සෛලය ගත්තාම එකිනෙකට වෙනස් දර්ශීය රූප සටහන් දකින්න ලැබෙනවා. සාක සෛල, සත්ත්ව සෛල ගත්තාම එකිනෙකට වෙනස් දර්ශීය රූප සටහන් අපිට දකින්න ලැබෙනවා. හැබැයි සාපේක්ෂව අන්තර්ගතය එකයි. ඒ කියන්නේ ඉන්ද්‍රිකාවන් ගත්තාම ඔක්කොම එක වගේ. ඒ තියෙන ටික ඔක්කොම එකයි. නමුත් පිළිහිටලා තියෙන තැන්, හැඩරුව වගේ දේවල් වල පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඉතින් අපිට ඒක විභාගෙදි තෝර ඉන්න ගියාම කාර්යතර නිසා අපි සාමාන්‍යයෙන් පේපර් එකට ඔයගොල්ලන්ට දාන දර්ශීය රූප ටිකක් තියෙනවා. ඒ රූප ඔය ගුරුවක් පොත්වල, පෙළ පොත්වල එහෙම දීලා නැහැ සෙට් වලට. එහෙම පෙළ පොත් දීලා තියෙනවා. දීලා තිබ්බාට ඒවා මේ ඉස්කෝලේ භාවිත කරන්නේ මේ ගුරුවරුන්ට දීලා තියෙන්නේ. නමුත් ඒවායේ තියෙන රූප පවා යම් යම් අවස්ථාවල ගැටලු සහගත ප්‍රශ්නගත කරපු අවස්ථා තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපි යම් යම් තීන්දුවලට එළඹලා තියෙනවා. මෙන්න මේ සෛල සඳහා මෙන්න මේ රූප සටහන් තමයි අපි දෙන්නේ. මේ රූප සටහන් ආධාරයෙන් තමයි නාමකරණය බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් අපි ඒවත් එක්ක තමයි මේ ඉගෙනගෙන යන්නේ. රයිට්. ජීවියෙක් නිර්මාණය වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලමු. කොහොමද ජීවියෙක් නිර්මාණය? ජීවියෙකු නිර්මාණය වෙන ප්‍රධානතම ක්‍රියාවලිය ජීවියෙක්ගේ අකණ්ඩ පැවැත්ම තීරණය කරන ප්‍රධාන ක්‍රියාවලිය තමයි ප්‍රජනනය. ප්‍රජනනය කියලා කිව්වම ලිංගික ප්‍රජනනය, අලිංගික ප්‍රජනනය ලෙස ප්‍රජනනයේ ආකාර දෙකකින් හමු වෙන්න පුළුවන්. ඒතර ලිංගික ප්‍රජනනයේදී මොකද්ද සිද්ධ වෙන්නේ? අපි දන්නවා ජීවීන් හැදෙන්නේ සෛල වලින්. ඒතර අවශ්‍ය කරන මේ සෛල කොහෙන්ද අපිට ලැබෙන්නේ? සාමාන්‍යයෙන් පුරුෂයෙක් ගත්තාම පුරුෂයෙක්ගේ ශුක්‍ර සෛලයක් සහ ස්ත්‍රියක්ගේ ඩිම්බ සෛලයක් එකට එකතු වෙලා අපි ඔකට කියනවා සංසේචනය කියලා. සංසේචනය වීමෙන් සංසේචනය විලා හැදෙනවා මේ ශුක්‍ර සෛලයේ සහ ඩිම්බ සෛලයේ ගුණ තියෙන තනි සෛලයක් අපිට හැදෙනවා. මේකට අපි කියනවා යුක්තාණු කියලා. මොකද කියන්නේ? යුක්තාණුව. මෙන්න මේ යුක්තාණුව ගත්තාම ඒකට අපි කියනවා ද්විගුණ සෛලයක්. හේතුව මේක ඒක ගුණ සෛලයක්, මෙයා ඒක ගුණ සෛලයක්. මේ දෙක එකතු වෙලා හැදෙන්නේ ද්විගුණ සෛලයක්. හේතුව ශුක්‍ර සහ ඩිම්බ කියන සෛල දෙකේම අන්තර්ගත ගති ලක්ෂණ මේ යුක්තාණුවේ අන්තර්ගත වෙනවා. මේ විදිහට හැදුණු යුක්තාණුව තවදුරටත් විභාජනය වෙනවා. කලලයක් නිර්මාණය වෙනවා. කලලයක් නිර්මාණය වෙනවා. මේ කලලය වර්ධනය වෙලා භ්‍රූණය වර්ධනය වීමෙන් ලදරුවා සහ අවසානයේ ලදරුවා විකසනය වෙලා සුහුබලකු නිර්මාණය වෙනවා. ඒතකොට අපි තමයි සුහුබුල් අවසානට බැලුවා. ඒතර මේ සුහුබලකු නිර්මාණය වීම දක්වා වලට පේනවා. මේ යුක්තාණු විභාජනය වෙමින් අලුත් සෛල නිර්මාණය වෙලා අවසානයේ මේ සුහුබුලා හැදෙනකොට ඒ සුහුබුලා තුල ඉතා විශාල සෛල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. ඒතකොට මේගොල්ලන්ට අපි කියනවා බහුසෛලික ජීවීන් කියලා. හවුද? බහුසෛලික
ජීවීන්. එතකොට මේ බහුසෛලික ජීවීන්ගේ මේ යුක්තාණුව බෙදිලා ලැබෙන සෛල විවිධ කෘත්‍යයන් ඉටු කරන සෛල ගුණ බවට පත් වෙනවා. යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට පොදු සම්භවයක් තියෙන පරිදි ඒකරාශී වූ සෛල සමූහයක් අපි පටකයක් ලෙස හඳුන්වනවා. එතකොට පේශි පටක මේකට හොඳ උදාහරණයක්. ඒ වගේම මේ පටක ගත්තාම ඒවා එකතු වෙලා තමයි ඉන්ද්‍රියන් හැදෙන්නේ. හෘද වස්තුව වකුගඩුව වැනි ඉන්ද්‍රියන් හැදෙනවා. ඉන්ද්‍රියන් එකතු වෙලා හැදෙනවා පද්ධති, ශ්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය. හරි ඒ වගේ පද්ධති නිර්මාණය වෙනවා. මේ පද්ධති ගොඩක එකතුවකින් තමයි අපිට ජීවියෙක් නිර්මාණය වෙන්නේ. ඒතකොට පේනවා ඇති මේ ජීවියා නිර්මාණය වෙන ක්‍රියාවලිය තුළදී අර යුක්තාණුව විභේදනය වීමෙන් ඇති වුණ අලුත් සෛල දායක වෙලා තියෙනවා. එතකොට සෛල වලින් තමයි මේ කෘත්‍ය ඒ වගේම ව්‍යුහය කියන දේ ජීවියෙක් නිර්මාණය වෙමින් කෘත්‍යමය සහ ව්‍යුහමය වටිනාකමක් සෛලයකට ලැබෙන්නේ. එතකොට මේ සෛල ගුණ සම්බන්ධව අපි කතා කරන්න යන්නේ අපේ සිලබස් එකේ. නමුත් අපි සෛල ගැන කතා කරමු. හොඳයි. සියලු ජීවීන්ගේ සෛලීය සංවිධාන නැත්නම් සෛල ප්‍රධාන වර්ග දෙකකට අපිට වෙන් කරගන්න පුළුවන්. එකක් ශූන්‍යෂ්ටික සෛල අපිට හමු වෙනවා. ප්‍රාග්ඥෂ්ටික සෛල අපිට හමු වෙනවා. ශූන්‍යෂ්ටික සෛල කියලා කියන්නේ ද්විත්ව පටලයකින්. අපි දන්නවා ඉන්ද්‍රිකාවන් ගත්තාම සෛල තුන තියෙනවා. සෛලයක් ඇතුළේ තියෙන ඉන්ද්‍රිකාවන් බොහෝමයක් තියෙනවා. මේ ඉන්ද්‍රිකාවන් ගත්තාම ඉන්ද්‍රිකා කියන්නේ දෙකක්. ඉන්ද්‍රිකාවක් කියලා අදහස් කරන්නේ මයිටොකොන්ඩ්‍රියම, රයිබෝසෝම වගේ දේවල්. ඉන්ද්‍රියක් කියලා කියන්නේ සෛලයක් තුල තියෙන දේවල් නෙමෙයි. සෛල ගොඩක් එකතු වෙලා හැදිච්ච හෘද වස්තුව, වකුගඩුව වගේ ඉන්ද්‍රියක්. මම මේ කතා කරන්නේ සෛලයක් තුල තියෙන ඉන්ද්‍රිකාවන්. right? එතකොට සෛලයක් තුල තියෙන මේ ඉන්ද්‍රිකාවන් වටේට පටල සහිත සහ පටල රහිත ඉන්ද්‍රිකා අපිට හම්බ වෙනවා. පටල නැත්නම් අපි කියනවා පටලමය ඉන්ද්‍රිකා සහ පටලමය නොවන ඉන්ද්‍රිකා ලෙස අපි ඒවට හඳුන්වනවා. ඔය ඉන්ද්‍රිකා ගත්තාම තේරුම් ගන්න සෛලයක් ඇතුලේ තියෙනවා ඉන්ද්‍රිකා. මොනවාද උදාහරණ? රයිබෝසෝම, මයිටොකොන්ඩ්‍රියම, අන්තස්ප්ලාස්මීය ජාලිකා, ලයිසෝසෝම, මොනවාද හරිතලම වගේ දේවල්, රික්තක වගේ දේවල්. සෛලීය ඉන්ද්‍රිකා කියන්නේ. මේ සෛලීය ඉන්ද්‍රිකා වටේ පටල සහිත සහ පටල රහිත සෛලීය ඉන්ද්‍රිකා අපිට හම්බ වෙනවා. ඒකට අපි කියනවා පටලමය ඉන්ද්‍රිකා සහ පටලමය නොවන ඉන්ද්‍රිකා. ඒ වගේම සමහර පටලමය ඉන්ද්‍රිකාවල එක පටලයයි තියෙන්නේ. සමහර ඒ වගේ පටල දෙකක් තියෙන අවස්ථා අපිට හම්බ වෙනවා. ඒකට අපි කියනවා ඒක පටල ඉන්ද්‍රිකා සහ ද්වි පටල ඉන්ද්‍රිකා. අපි එතනට යන්නේ නැහැ. මම කිව්වේ මේ පටල සහිත කියන එක සහ රහිත කියන එකේ තේරුම අදහස් කරන්නේ මොකක්ද කියන එක පෙන්වන්න කරන්නේ. ඒ ශූන්‍යෂ්ටික සෛල සංවිධානයක් කියලා අදහස් කරන්නේ ද්විත්ව පටලයකින් වටවුණු සංවිධානය වූ න්‍යෂ්ටියක් සහිත. ඒ කියන්නේ හොඳින් ඕගනයිස් වෙච්ච, නිර්මාණය වෙච්ච, සංකීර්ණත්වයෙන් වැඩි සෛලීය සංවිධානය ශූන්‍යෂ්ටික සෛල ලෙස අපි හඳුන්වනවා. එනවා අපි ශූන්‍යෂ්ටික සෛල කිව්වාම එය නිර්වචනය කරන්නේ ද්විපටලයකින් වට වූ සංවිධානය වූ න්‍යෂ්ටියක් සහිත වඩාත් සංකීර්ණ සෛලීය සංවිධානයක්. වඩාත් සංකීර්ණ සෛලීය සංවිධානයක් ශූන්‍යෂ්ටික සෛල ලෙස අපි හඳුන්වනවා. ඒතකොට මේ ශූන්‍යෂ්ටික සෛල ගත්තාම සාක සෛල, සතුන් වන අපේ ජීවීන්ගේ සෛල, දිලීර සෛල, ඇල්ගේ, ප්‍රෝටෝසෝවා වැනි සුද්ධජීවී ලෝකයේ ඉන්න මෙන්න මේ සුද්ධජීවී කාණ්ඩවල සෛල ගත්තාම ඒවත් ශූන්‍යෂ්ටික සෛල සංවිධාන ගණයට තමයි අයත් වෙන්නේ. හේතුව ඒගොල්ලන්ගේ ඊටාම හොඳින් සංවිධානය වූ න්‍යෂ්ටි දක්නට ලැබෙනවා. අපි දන්නවා මහා ජීවී වල අපේ සාකවල හොඳ න්‍යෂ්ටියක් තියෙනවා සංවිධානාත්මක බවින් වැඩි කියලා අපි දන්නවා. එතකොට මේ කියන දිලීර, ඇල්ගේ, ප්‍රෝටෝසෝවා කියන සුද්ධජීවීන් තුල මේ ආකාරයෙන්ම හොඳින් සංවිධානය වූ ශූන්‍යෂ්ටික සෛල සංවිධානයක් දක්නට ලැබෙනවා. ප්‍රාග්ඥෂ්ටික සෛල කිව්වම පටල වලින් වටවිච්ච සංවිධානාත්මක බවින් යුතු න්‍යෂ්ටියක් දක්නට නොලැබෙන. ලැබෙන්නේ නැති. සංකීර්ණත්වයෙන් අඩු, හරිම සරල, ප්‍රාථමික
මට්ටමේ සෛලීය සංවිධානයක් තමයි ප්‍රාග්න්‍යෂ්ටික සෛල කියලා කියන්නේ. ප්‍රාග්න්‍යෂ්ටික සෛල කියලා කියන්නේ. එතකොට සංවිධානය ඌ සෛලීය ස්වභාවයක් සූන්‍යෂ්ටික විදිහටත් සංවිධානාත්මක බව අඩු සංකීර්ණත්වයේ අඩු සෛලීය ස්වභාවයක් ප්‍රාග්න්‍යෂ්ටික සෛල අපි හඳුන්වනවා. එතකොට මේ ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල පටල වලින් වටවිච්ච ඉන්ද්‍රිකා කිසිවක් දක්නට ලැබෙන්නේ නැහැ. සූන්‍යෂ්ටික සෛලවල පටල වලින් වටවිච්ච ඉන්ද්‍රිකා ඒක පටල ඉන්ද්‍රිකා ද්විපටල ඉන්ද්‍රිකා වගේම පටලමය නොවන ඉන්ද්‍රිකාක් තියෙනවා සූන්‍යෂ්ටිකේ. ප්‍රාග්න්‍යෂ්ටිකේ වගේ තියෙන්නේ පටලමය නොවන ඉන්ද්‍රිකා පමණයි. ඒ කියන්නේ පටලමය ඉන්ද්‍රිකා කිසිවක් නොමැත. ඒකේ තේරුම තමයි පටල වලින් වට වෙන ඉන්ද්‍රිකා නැහැ කියන්නේ ඒක පටල හෝ ද්විපටල ඉන්ද්‍රිකා දක්නට ලැබෙන්නේ නැහැ. තියෙන්නේ පටලමය නොවන ඉන්ද්‍රිකා පමණයි. තේරුණාද? න්‍යෂ්ටිය ඒ කියන්නේ කොහොමදවත් තියෙන විදියක් නැහැ. හේතුව න්‍යෂ්ටිය ද්විපටල ඉන්ද්‍රිකාවක්. එතකොට න්‍යෂ්ටිය දකින්න ලැබෙන්නේ නැති සංකීර්ණත්වයෙන් අඩු සෛලී සංවිධානයක් තමයි ප්‍රාග්න්‍යෂ්ටික සෛල හඳුන්වන්නේ. හොඳම උදාහරණය තමයි මහා ජීවීන් තුල අපිට දක්න ලැබෙන්නේ නැති තරම් සූන්‍යෂ්ටික ජීවීන්ව. නමුත් සුදුදීවි ලෝකයේ බැක්ටීරියාව අපි දන්නවා මේ පෘථිවියේ අවුරුදු බිලියන 3.5කට විතර පෙර ඇතිවිච්ච වැඩිපුරම ඉන්න ජීව කොටසේ තමයි බැක්ටීරියාව. ඒගොල්ලන් සියලුම දෙනා ප්‍රාග්න්‍යෂ්ටික සෛලීය සංවිධානයක් පෙන්වුම් කරනවා. සූන්‍යෂ්ටික නැහැ. ඒ කියන්නේ සංකීර්ණ සෛල සංවිධානයක් පෙන්වුම් කරන්නේ නැහැ. ඊටාම ප්‍රාථමික සරල සෛල සංවිධානයක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ තමයි ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන්ගේ ස්වභාවය. ඒතකොට බැක්ටීරියා ගත්තම ඒගොල්ලන්ගේ කුලකය ඇතුළේ ඉන්න ප්‍රභා සංශ්ලේෂණය සඳහා යම් කිසි දායකත්වයක් සපයන හැකියාව තියෙන බැක්ටීරියාවේ ඒගොල්ලන්ට අපි කියනවා සයනෝබැක්ටීරියා. මේකට අපි කියනවා නීලහරිත ඇල්ගී කියලා. මෙන්න මේගොල්ලොත් ප්‍රාග්න්‍යෂ්ටික සෛල සංවිධානයක් සහිත සුද්ධ ජීවීන් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. දැන් මේ කියන සූන්‍යෂ්ටික සහ ප්‍රාග්න්‍යෂ්ටික සෛල ගත්තාම ඒවායේ තියෙන ප්‍රධාන වෙනස්කම් සමානකම් අපි හඳුනා ගන්න ඕනේ. එතකොට සාක සෛල, සත්ත්ව සෛල, දිලිගල ඇල්ගී, ඒ වගේම බැක්ටීරියා සෛල වල තියෙන අන්තර්ගත දේවල් දිහා බැලුවාම මේ කියන ප්‍රධාන වෙනස්කම් ටික අපිට හඳුනා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සූන්‍යෂ්ටික සෛල කියන ඒවා ප්‍රමාණයෙන් ටිකක් ලොකුයි. ප්‍රාග්න්‍යෂ්ටික සෛල ප්‍රමාණයෙන් ඉතාම කුඩායි. ඒ වගේම සූන්‍යෂ්ටික සෛල සමහරක් ඒවා පියවි හැට පේනවා. දැන් අපි කිව්වේ සත්ත්ව සෛල, ශාක සෛල අපිට මයික්‍රෝමීටර් පරාසය තියෙනවා. දැන් කිකිලි බිත්තරයක් ගත්තම සෙන්ටිමීටර් 3ක් විතර. පියවි හැට පේන ආකාරයක් තරමක් දුරට අපිට හඳුනා ගන්න පුළුවන් සමහර අවස්ථා. නමුත් ප්‍රාග්න්‍යෂ්ටික ඒවා පියවි හැට පේන්නේ නැහැ. ඒගොල්ලන් අන්වීක්ෂණය කිරීම සඳහා අනිවාර්යයෙන්ම විශාලනීකරණ අරඹන්න සිද්ධ වෙනවා. ඉතින් අපි බලමු මේ සූන්‍යෂ්ටික සහ ප්‍රාග්න්‍යෂ්ටික සෛල වල තියෙන වෙනස්කම් හඳුනා ගැනීමට පෙර සූන්‍යෂ්ටික සත්ත්ව සෛලයක් දිහා මම පොඩ්ඩක් අවධානය යොමු කරා. ඔයගොල්ලෝ බලන්න ඕලෙවල් පන්තිවලින් දැකලා තියෙන ඉන්ද්‍රිකාවන් විශාල ප්‍රමාණයක් මේකේ දක්නට ලැබෙනවා. ගෝල්ගි දේහ තියෙනවා මෙන්න මේ විදිහට විසිරලා. අපි දන්න මේ සියලුම ඉන්ද්‍රිකාවන් ගත්තාම ඒවා සෛල ප්ලාස්මය ලෙස හඳුන්වන ජල්ලිමය ස්වභාවයක්. නැත්නම් අපි කියනවා තරලමය දෙයක් තුල ගිලී පවතින මේ සියලුම ඉන්ද්‍රිකාවන්. ඒතර මේ සෛල ප්ලාස්මය කියන එක අපේ මේ සෛලීය ඉන්ද්‍රිකාවන් රඳවා තබා ගැනීම, දරා ගැනීම සඳහා දායක වෙනවා. ඒතර මේ සෛල ප්ලාස්මය තුල ගිලී පවතින ඉන්ද්‍රිකාවන් ගත්තාම රික්තක, කුඩා රික්තක සත්ත්ව සෛලවල රයිබෝසෝම විශාල ප්‍රමාණයක්. ඒ වගේම මයිටොකොන්ඩ්‍රියම ද්විපටලමය ඉන්ද්‍රිකාවක්. න්‍යෂ්ටිය ද්විපටලමය ඉන්ද්‍රිකා. න්‍යෂ්ටියට පිටතින් අපිට දකින්න ලැබෙනවා අන්තස්ප්ලාස්මීය ජාලිකා. අපි දන්නවා මේකේ වර්ග දෙකක් තියෙනවා. රළු අන්තස්ප්ලාස්මීය ජාලිකා සහ සීනිදු අන්තස්ප්ලාස්මීය ජාලිකා ලෙස. ඒ වගේම ලයිසෝසෝම වැනි ඉන්ද්‍රිකාවන් මේ සෛල ප්ලාස්මය තුල ගිලී පවතින. මේ සූන්‍යෂ්ටික සෛලයක දක්නට ලැබෙන දේවල්. ඒතර මේ සූන්‍යෂ්ටික සෛල බොහෝමයක මේවා මෙලෙසම දක්නට ලැබෙනවා. එතකොට වැදගත්ම දේ තමයි මුල දන්නවා මේ කියන ඉන්ද්‍රිකා අතරින් රයිබෝසෝම පටලමය ඉන්ද්‍රිකාවක් නෙමෙයි. පටලයකින් වටවිච්ච ඉන්ද්‍රිකාවක් නෙමෙයි. නමුත් මයිටොකොන්ඩ්‍රියම න්‍යෂ්ටිය වගේ දේවල් පටල වලින් වටවිච්ච ඉන්ද්‍රිකා. ඒ කියන්නේ පටලමය ඉන්ද්‍රිකා සූන්‍යෂ්ටික සෛලවල දක්නට ලැබෙනවා. ඊළඟට මම පෙන්නන ඒත් එක්කම ප්‍රාග්න්‍යෂ්ටික බැක්ටීරියා සෛලය. ඔයාලා බලන්න පුළුවන්. අපිට පේනවද කියලා බලන්නකො. සෛල ප්ලාස්මය නම් පේන්න තියෙනවා. මොකද හැම ජීවියෙකේම සෛලීය ඉන්ද්‍රිකාවන් දරාගෙන සිටීමට මේ සෛල ප්ලාස්මය කියන මේ තරලමේ නැත්තම් ජල්ලිමේ කොටස දක්නට ලැබෙනවා. ඒතර ඒක ඇත්තටම සමානකමක්. සෑම සෛලයකම දක්නට ලැබෙනවා. මේ සෛල ප්ලාස්මය තුල ගිලී පවතින ඉන්ද්‍රිකාවන් ගත්තාම
ශූන්‍යස්තික සෛලවල පටලමේ ඉන්ද්‍රිකා තිබුණාට ප්‍රාග්ඥස්තික සෛලවල තියෙන්නේ පටලමේ නොවන ඉන්ද්‍රිකා. ඒ අනුව ඔයාලට පේනවා ඇති න්‍යෂ්ටියක් තුල ප්‍රවේණික ද්‍රව්‍ය අන්තර්ගත නොවන විදිහට න්‍යෂ්ටිය කියලා එකක් මේ සෛලවල දක්න ලැබෙන්නේ නැති නිසා ප්‍රවේණික ද්‍රව්‍ය ටික දැන් සත්ව සෛල ගත්තාම ප්‍රවේණික ද්‍රව්‍ය. ඒ කියන්නේ අපේ ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට රැගෙන යන ද්‍රව්‍ය ගත්තාම ඒවා අන්තර්ගත වෙන්නේ න්‍යෂ්ටිය ඇතුළේ. න්‍යෂ්ටිය තුල ආරක්ෂිතව තියෙනවා. හැබැයි ප්‍රාග්ඥස්තික බැක්ටීරියා සෛලයක් ගත්තාම ඒගොල්ලන්ගේ න්‍යෂ්ටිය තුල න්‍යෂ්ටියක් දක්න ලැබෙන්නේ නැති නිසා කෙලින්ම ප්‍රවේණික ද්‍රව්‍ය DNA රැහැනක් විදිහට නිකන් ලණු කැරලක් වගේ අර සයිලෝප්ලාස්මය තුල ගිලී පවතින. right ඒ වගේම මේ සයිලෝප්ලාස්මය තුල රයිබෝසෝම විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. ඒකවල පෙළති රයිබෝසෝම කලින් සත්ත්ව සෛලවල තිබුණා. ඒ නිසා ඒක සමානකමක්. ශූන්‍යස්තික සහ ප්‍රාග්ඥස්තික සෛලවල. නමුත් ශූන්‍යස්තික සෛලවල තියෙන රයිබෝසෝම ටිකක් ප්‍රමාණයෙන් විශාලයි. ඒ නිසා අපි ඒකට කියනවා 80S ආකාරයේ රයිබෝසෝම කියලා. 80 right අපිට ඉඳහිට අත්දකින්න තියෙන විදුලි විසන්ධි වීමේ ගැටලුවට නැවතත් අපි මොන දුන්නා අද දවසෙත්. ඉතින් මම කතා කරමින් හිටියේ මේ ශූන්‍යස්තික සහ ප්‍රාග්ඥස්තික සෛලවල තියෙන වෙනස්කම් පිළිබඳව. ඒකට ඔයගොල්ලෝ පේන නැති ප්‍රාග්ඥස්තික බැක්ටීරියා සෛලවල ශූන්‍යස්තික සත්ත්ව සෛලවල වගේ පටලම ඉන්ද්‍රිකා දක්නට ලැබෙන්නේ නැහැ. මේ ප්‍රාග්ඥස්තික බැක්ටීරියා සෛල ගත්තාම ඒගොල්ලන්ගේ තියෙනවා රයිබෝසෝම්. ඒ වගේම ශූන්‍යස්තික සත්ත්ව සෛලවලත් රයිබෝසෝම දක්නට ලැබෙනවා. එතකොට
දෙකේම රයිබෝසෝම තිබීම ප්‍රාග්න්‍යෂ්ටික සහ සූන්‍යෂ්ටික සෛලවල සමානකමක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. නමුත් මේ රයිබෝසෝම විශාලත්වය අනුව වෙනස්කමක් ලෙසත් අපිට දක්වන්න පුළුවන්. ප්‍රාග්න්‍යෂ්ටික සෛලයක ගත්තාම රයිබෝසෝම 70S ආකාරයේ රයිබෝසෝම තියෙනවා කියලා තමයි අපි ප්‍රකාශ කරන්නේ. සූන්‍යෂ්ටික සෛලවල තියෙන රයිබෝසෝම 80S ආකාරයේ රයිබෝසෝම තරමක් විශාල රයිබෝසෝම ලෙස අපි දක්වනවා. ඒ අනුව රයිබෝසෝම තිබීම සූන්‍යෂ්ටික සහ ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල සමානකමක්. රයිබෝසෝම කියන්නේ පටලමේ ඉන්ද්‍රිකාවකුත් නෙමෙයි. ඒ නිසා ප්‍රාග්න්‍යෂ්ටික සූන්‍යෂ්ටික දෙකේම තියෙනවා. නමුත් පවතින රයිබෝසෝම ප්‍රමාණයෙන් විශාල වීම ප්‍රමාණයෙන් රයිබෝසෝම වල විශාලත්වය යම් කිසි වෙනසක් සූන්‍යෂ්ටික සහ ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල දක්නට ලැබෙනවා. රයිට්. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා ඇති මේ සූන්‍යෂ්ටික සහ ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල තියෙන සෛලීය ඉන්ද්‍රිකාවන් පොදුවේ අධ්‍යයනය කරාම අපිට පේනවා සියලු ඉන්ද්‍රිකා සූන්‍යෂ්ටික ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල පටල වලින් වට වෙලා නැහැ. පටලමය නොවන ඉන්ද්‍රිකා තමයි දක්වන්න ලැබෙන්නේ. සූන්‍යෂ්ටිකේ වගේ පටලමය ඒවා වගේම පටලමය නොවන ඉන්ද්‍රිකා දක්වන්න ලැබෙනවා. ඒ අනුව සූන්‍යෂ්ටික සහ ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල සමානකම් සහ අසමානකම් මුලින්ම අසමානතා බලමු අපි කතා කරපු දේවල් එක ගැලපෙනවද කියලා. ප්‍රාග්න්‍යෂ්ටික සෛල ගත්තාම ප්‍රමාණයෙන් ඉතාම කුඩායි. සාමාන්‍යයෙන් මයික්‍රෝමීටර් 0.5 මයික්‍රෝමීටර් 5ක් පමණ විශාලත්ව පරාසයකින් යුක්තයි. සූන්‍යෂ්ටික සෛල ගත්තාම ප්‍රමාණයෙන් තරමක් විශාලයි. මයික්‍රෝමීටර් 5කට වඩා වැඩි මයික්‍රෝමීටර් 100ක් දක්වා විතර විශාලත්වය විසිරලා තියෙනවා. දැන් සාක සෛල, සප්ත සෛල මයික්‍රෝමීටර් 35ක් 25ක් වගේ. නමුත් බැක්ටීරියා දිලීර වගේ බැක්ටීරියා සෛල ගත්තාම මයික්‍රෝමීටර් 0.5ක් මයික්‍රෝමීටර් 5ක් පමණ විශාලත්ව පරාසයකින් යුක්තයි. දැන් සමහර පොත්වල තියෙනවා මයික්‍රෝමීටර් 0.25 ඉඳලා මයික්‍රෝමීටර් 5 දක්වා තමයි බැක්ටීරියාවල විශාලත්ව පරාසය. සමහර පොත්වල තියෙනවා මයික්‍රෝමීටර් 0.5 ඉඳලා මයික්‍රෝමීටර් 5ක් පමණ විශාලත්ව පරාසයකින් යුක්තයි කියලා. ඒක එහෙම වෙනස් වෙන්න පුළුවන් පොත්වල තියෙන විදිහට. ඒතර අපේ සිලබස් එකේ අන්තර්ගත විදිහට තමයි මම සාකච්ඡාව මෙහෙවගෙන යන්නේ. සූන්‍යෂ්ටිකයන්ගේ සෛල බිත්තියක් එහෙම එකක් නැහැ. අපි කතා කරමු. මම සෛල බිත්තිය කියන එක සූන්‍යෂ්ටික ප්‍රාග්න්‍යෂ්ටික සෛල වලට අදාළව මෙතනදී භාවිත කරන්නේ. මොකද සෛල බිත්ති කියන ඒවා සාක සෛල සූන්‍යෂ්ටිකයි. සෛල බිත්තියක් නැහැ. සප්ත සෛල සූන්‍යෂ්ටිකයි. සෛල බිත්ති තියෙනවා. එතකොට සූන්‍යෂ්ටික කියන එක්කනාගේ සෛල බිත්තිය ඇත නැත කියලා කියන්න බෑ අපිට. පැහැදිලිද? ඒ නිසා අපි සෛල බිත්තිය කියන එක මේ සූන්‍යෂ්ටික සහ ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල සමානතා අසමානතා ප්‍රකාශ කිරීමේදී භාවිත කරන්නේ. පැහැදිලිද? රයිට්. ප්‍රාග්න්‍යෂ්ටික සෛල ගත්තාම සියල්ල අන්වීක්ෂීයයි. සමහරක් සෛල සූන්‍යෂ්ටිකේව පියවි ඇසට පේනවා. ඒ වගේම පටල වලින් වටවිච්ච සංවිධානය වූ න්‍යෂ්ටියක් නැත ප්‍රාග්න්‍යෂ්ටික සෛල. සංවිධානය වූ පටල වලින් වටවිච්ච හොඳ න්‍යෂ්ටියක් තියෙනවා සූන්‍යෂ්ටික සෛලවල. ඒ වගේම ප්‍රාග්න්‍යෂ්ටික සෛල ගත්තාම ඒගොල්ලන්ගේ හිස්ටෝන් ප්‍රෝටීන් ලෙස හඳුන්වන ප්‍රෝටීන විශේෂය දක්නට ලැබෙන්නේ නැහැ න්‍යෂ්ටිය තුළ. නමුත් හිස්ටෝන් ප්‍රෝටීන් මත වෙළුණු DNA වලින් සමන්විත වර්ණ දේහ සූන්‍යෂ්ටික සෛලවල දක්නට ලැබෙනවා. එතකොට මේ හිස්ටෝන් ප්‍රෝටීන් කියලා කියන්නේ න්‍යෂ්ටිය තුළ තියෙන අන්තර්ගත ද්‍රව්‍ය. එතකොට මේ න්‍යෂ්ටිය තුළ අන්තර්ගත මේ හිස්ටෝන් ප්‍රෝටීන න්‍යෂ්ටියක් නැති එක්කනාගේ තියෙන විදිහක් නැහැ. ඒ අනුව න්‍යෂ්ටියක් නොමැති ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල හිස්ටෝන් ප්‍රෝටීන නොමැති අතර න්‍යෂ්ටියක් ලෙස හඳුන්වන ද්විපටල ඉන්ද්‍රිකාවක් සහිත ද්විපටල ඉන්ද්‍රිකාවක් සහිත සූන්‍යෂ්ටික සෛලවල දක්නට ලැබෙනවා හිස්ටෝන් ප්‍රෝටීන. ඒවායේ වර්ණ දේහ තියෙනවා. ඒ වගේම පටලමේ ඉන්ද්‍රිකා කිසිවක් දක්නට ලැබෙන්නේ නැහැ ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල.
පාටලම ඉන්ද්‍රිකා ලෙස හරිතලාව මයිටොකොන්ඩ්‍රියම ගොල්ගේ දේහ රික්තක අන්තස්ප්ලාස්මීය ජාලිකා ලයිසෝසෝම වැනි පාටලම ඉන්ද්‍රිකා සූනැස්ටික සෛලවල දක්වන්න ලැබෙනවා. රයිබෝසෝම තියෙනවා හැබැයි අසමානතාවයක් විදිහට ලියනකොට ප්‍රාග්නස්ටික සෛලවල 70S ආකාරයේ රයිබෝසෝම සූනැස්ටික සෛලවල 80S ආකාරයේ රයිබෝසෝම දක්වන්න ලැබෙනවා. මේ සූනැස්ටික සහ ප්‍රාග්නස්ටික කියලා සෛල දෙකක් නෙමෙයි. සෛල වර්ග දෙකක්. සූනැස්ටික සෛල කියලා සෛල වර්ගයක් තියෙනවා. ප්‍රාග්නස්ටික සෛල කියලා සෛල වර්ගයක් තියෙනවා. right? ඒතර මේ දෙකෙන් ප්‍රබල කරන සූනැස්ටික. සූනැස්ටික සෛල ප්‍රබලයි. ඇයි? ඒවා හරි සංකීර්ණ සෛලීය සංවිධානයක් සහිත. හොඳ සෛල සංවිධානයක් සහිත. ඒක නිකන් හරියට මෙන්න මෙහෙම. දැන් අපි හිතමු මෙහෙමකෝ. අපි මහා විශාල කර්මාන්තයක් රාජ්‍ය ලියාපදිංචි කරපු කාර්මික වටපිටාවක් මැනේජර්ස්ලා ඇසිස්ටන්ට් මැනේජර්ස්ලා ඒ වගේ ප්‍රොඩක්ෂන් ටීම් එකක් මාකටිං ටීම් එකක් එහෙම තියෙන HR එකක් හියුමන් රිසෝස් බ්‍රාන්ච් එකක් ඒ වගේ තියෙන ලොකු සංකීර්ණ කාර්මික කර්මාන්තයක් කම්පැනි එකක් සහ ගෙදර අපි ලොකු සංකීර්ණ ව්‍යාපාරයක් සහ නිවසේ අපි ඔය කඩල මුරුක්කු එතකොට පැකට් කරලා බයිට් විකුණන කට්ටිය නිවසේදී ඒ වගේම නිවස තුල ඒවත් එක්කම කරන ගොඩක් වෙලාවට ඔය මිරිස් කුඩු අර ඔය පැකට් කරලා වෙළඳ පොළට දාන ව්‍යාපාර තියෙනවා. ඒ වගේ ව්‍යාපාරයක් සහ අර මං කිව්ව ආකාරයේ හොඳින් සංවිධානය වෙච්ච සංකීර්ණ ව්‍යාපාරයක් අතරින් ප්‍රබල කවුද? ඒ වගේම තමයි සූන්‍යස්තික සෛලයක වගේ තමයි අර මහ විශාල ව්‍යාපාර. ප්‍රාග්නස්තික සෛලයක වගේ අනිත් ව්‍යාපාර. ඒ සියලුම තීන්දුව ගන්න එක්කෙනෙක් ප්‍රාග්නස්තික සෛල. හරි. සූන්‍යස්තික සෛල සංවිධානයක ප්‍රවේණික ද්‍රව්‍ය අපිට අඳුන ගන්න පේන්නේ එකපාර. නෙස්ටිය පේන්නේ. ප්‍රාග්නස්තික සෛල වල පේනවා. ඒ වගේ තමයි. අනේ ඒ වගේ පොඩි හැඩරුවේ වෙනසක් තියෙනවා. ස්ට්‍රක්චර් එකේ වෙනසක් තියෙනවා සූන්‍යස්තික සහ ප්‍රාග්නස්තික සෛල. ඊළඟ සමානකම්. සමානකම් ගත්තාම අපි දැක්ක මේ සෛල දෙකේම සෛලීය ඉන්ද්‍රිකාවන් ගිලී පවතින්නේ සෛලප්ලාස්මය තුල. ඒ වගේම සෛලප්ලාස්මයට එළියෙන් තියෙන සෛලප්ලාස්මය අන්තර්ගත කරගෙන සෛලප්ලාස්මය තුලට ද්‍රව්‍ය ඇතුල් වීම ඒ වගේම පිටතට යෑම පාලනය කරන සෛලප්ලාස්ම පටලය. සෛලප්ලාස්ම පටලය සූන්‍යස්තික කිව්වත් ප්‍රාග්නස්තික කිව්වත් ඕනම සෛලයක සාක සත්ව සෛල සුද්ධ ජීවි ඕනෑම සෛලයක සෛලප්ලාස්මයක් තියෙනවා සෛලප්ලාස්ම පටලයක් තියෙනවා. ඕනම සෛලයක තියෙනවා සූන්‍යස්තිකට ප්‍රාග්නස්තික අදාළත් නැහැ සුද්ධ ජීවීන්ද මහා ජීවිද කියලා අදාළත් නැහැ. රයිබෝසෝම සෑම සෛලයකම පිහිටනවා. සාක සත්ව බැක්ටීරියා දිලීර අදාළ නැහැ. සෑම සෛලයකම පිහිටනවා රයිබෝසෝම. හැබැයි සූන්‍යස්තික සහ ප්‍රාග්නස්තික සෛල ගත්තාම රයිබෝසෝම වල විශාලත්වය අපිට වෙනසක් පෙන්වුම් කරන නිසා එය අසමානතාවයක් විදිහට දක්වන්න පුළුවන්. සමානතාව විදිහට ගත්තාම අපි ඔය කියන රයිබෝසෝම පිහිටීම, සෛලප්ලාස්මයේ පිහිටීම, සෛලප්ලාස්ම පටලයක් පිහිටීම කියන සාධක ටික සඳහන් කරන්න පුළුවන්. දැන් ඔයාලට ටියුට් එකේ ඉඩ තියලා තියෙනවා ශූන්‍යස්තික සහ ප්‍රාග්නස්තික කියන එක සටහන් කරන්නත් ඒ වගේම ශූන්‍යස්තික සහ ප්‍රාග්නස්තික සෛල අතර වෙනස්කම් සඳහන් කරන්නත් ශූන්‍යස්තික සහ ප්‍රාග්නස්තික සෛල අතර සමානකම් සඳහන් කිරීමට අවශ්‍ය ඉඩකඩකම ලබා දීලා තියෙනවා. එතකොට ඔයාලට ලියන්න පුළුවන් ඒ තැන්. ඊට කලින් පිටුවේ ඒගොල්ලන්ට තියෙනවා අර යුක්තාණුවට යටින් තියෙන පොඩි තීරුවක්. ඒකේ සටහන් කරන්න තිබුණේ අත්ත වශයෙන්ම කිව්වොත් මෙන්න මේ යුක්තාණුවේ ඉඳලා සුහුබුල ඇති වෙන ස්ථානයේ දක්වා තියෙන මෙන්න මේ කොටස. ඒක තමයි ඔයගලන්ට ඒ කොටස ලියන්න තියෙන්නේ. යුක්තාණුව විභාජනය, කලලයක්, වර්ධනය, භ්‍රූණය, වර්ධනය, නැවත ලදරුවා, විකසනය, සුහුබුලක ඇති. එතනින් පස්සේ සූන්‍යස්තික සහ ප්‍රාග්නස්තික සෛල සංවිධානයේදී සූන්‍යස්තිකින් කියන්නේ කවුද? යටතේ උදාහරණ ලියන්න අවස්ථාව තියෙනවා. ඒවා මම හිතන්නේ ගිසතේ අපි කතා කරනකොට ඔයගොල්ලෝ ලියාගත්ත නිසා තමයි මම එච්චර ඒ තැන්වල නතර වුණේ නැත්තේ. එනව සූන්‍යස්තිකින් ගැන ප්‍රාග්නස්තිකින් ගැන නිර්වචනය ලියලා උදාහරණ ලියන්න පුළුවන් ඒ ඉඩකඩ තුල.
සුනස්ටික සහ ප්‍රාග්නස්ටික සෛල අතර වෙනස්කම් මෙන්ම සුනස්ටික සහ ප්‍රාග්නස්ටික සෛල අතර සමානකම් ලියන්න පුළුවන් ඊළඟට. එදා මේ ටික ලියන්න කිව්වා වූ. ඒ නිසා තමයි මම ඒක ලියන්න වෙලාව වෙන් කරන්නේ නැතුව ඉදිරියට යන්නේ. මේ ටිකත් ලියා ගන්න අවස්ථාව දුන්නා. හොඳයි. ඊළඟට අපි මෙතනින් තමයි නතර කරන්නේ. මේ තියෙන ළමයි මේ සෛලයක්. සත්ත්ව සෛලය. මම ඒක දැම්මේ මේ ඉන්ද්‍රිකාවන් ටික ගෙලී පවතින විදිහ. අර ලස්සනට මේ රූපේ දක්න්න ලැබෙනවා. සත්ත්ව සෛල. බලන්න පුළුවන්. චුට්ටක් නිරීක්ෂණය කරන්න. රයිබෝසෝම්. ඉන්ද්‍රිකා සත්ත්ව සෛලයක සෛලෝප්ලාස්මය තුල සෛලෝප්ලාස්ම පටලයෙන් වට වෙලා තියෙන ගෙලී පවතින විදිහ. න්‍යෂ්ටිය දිහා බලන්න. උඩට පේන තියෙන න්‍යෂ්ටිය. මෙන්න මේ න්‍යෂ්ටිය කියලා කිව්වම න්‍යෂ්ටිය අන්තර්ගතයි කොටස් කිහිපයක්. න්‍යෂ්ටිකාව තියෙන මැද තියෙන අඳුරු පාට ඒ තියෙන න්‍යෂ්ටිකාව. මේ තියෙන න්‍යෂ්ටිකාව. මේ තියෙන න්‍යෂ්ටි පටල දෙක. මේක ඇතුලේ තියෙන ක්‍රොමැටින් ජාලය. ක්‍රොමැටින් කියලා ජාලය. හිස්ටෝන් ප්‍රෝටීන් මේක ඇතුලේ තියෙන. ඒ වගේම න්‍යෂ්ටික යුසය ඇතුලේ දක්වලා ලැබෙනවා. එළියේ මේ බෝල තියෙනවල පේන තියෙන්නේ රයිබෝසෝම. රයිබෝසෝම තැන්පත් වෙලා. අපි දන්නවා අන්තස්ප්ලාස්මීය ජාලිකා ගත්තාම සිනිඳු අන්තස්ප්ලාස්මීය ජාලිකා සහ රළු අන්තස්ප්ලාස්මීය ජාලිකා ලෙස වර්ග දෙකක් තියෙනවා. රළු අන්තස්ප්ලාස්මීය ජාලිකා කියලා කියන්නේ මෙන්න මේ සෛල න්‍යෂ්ටියට වටේ තියෙනවා. ඒවා ගත්තම ඔයාලට විශේෂත්වයක් පේන ඇති රයිබෝසෝම තැන්පත් වෙලා තියෙනවා ඒ අන්තස්ප්ලාස්මීය ජාලිකා මත. ඒකයි අපි කියන්නේ රළු කියලා. ඊට එළියෙන් තියෙනකොට පේන ඇති සිනිඳු අන්තස්ප්ලාස්මීය ජාලිකා ඒ වගේ රයිබෝසෝම තැන්පත් වෙලා නැහැ. ඒකයි අපි සිනිඳු අන්තස්ප්ලාස්මීය ජාලිකා ලෙස හඳුන්වන්නේ. රයිට්. ඊළඟට සාක සහ සත්ත්ව සෛල ගත්තාම සාක සෛලවල සහ සත්ත්ව සෛලවල පවතින ඉන්ද්‍රිකාවන් නම් කිරීම. මේක මම ගත්තේ O level පොතේ. හේතුව අපේ ගුරුවක් පොත්වලවත් තාක්ෂණ වේද සඳහා විද්‍යාව ඉගැන්වීමට ලබා දීලා තියෙන කිසිදු පොතක සාක සෛල සහ සත්ත්ව සෛල වල රූප සටහන් දීලා නැහැ. ඒතර ඒගොල්ලන් එක අපි කතා කරා දික පේපර් එක හදන අපේ චමරි මැඩම් එක ප්‍රොෆෙසර් චමරි. එයා ප්‍රොෆෙසර් කෙනෙක් දැන් කලින් ડોක්ටර් කෙනෙක් දැන් ප්‍රොෆෙසර් කෙනෙක්. එයාලත් එක්ක අපි කතා කරා අපි තේරුම් ගත්ත දේ තමයි එයාලා කියනවා දැන් රූප සටහන් දීලා නැති නිසා නමුත් රූප සටහන් භාවිතා කරන්න ඕන අපි උගන්. ඒතර මේ භාවිතා කරන රූප සටහන මොන රූප සටහන්ද කියන ප්‍රශ්නේ එනවා. ඒතර අපිට වඩාත්ම සාධාරණ පහසුම දේ තමයි අපි යනවා ඕගොල්ලන්ගේ O level සිලබස්. O level දී ඔයගොල්ලන්ට දීලා තියෙන රූප සටහන අපි යොදා ගන්නවා. A level දී රූපයක් දීලා නැත්නම්. රූප සටහන් භාවිතා කරන්න කියලා රූපයක් දීලා නැත්නම් සමහර අවස්ථාවල දැන් පහත රූපේ භාවිතා කරලා විස්තර කරන්න කියලා කියනවා. ඒතර අපි ඒ රූපෙන් තමයි යන්නේ. එහෙම කියලා නැති අවස්ථාවලදී අපි O level පන්තියේදී ඉගෙන ගත්ත රූප සටහන තමයි කමෙන්ට් කරන්නේ. දැන් ඔයාලට නම් කරන්න පුළුවන් සත්ත්ව සෛලය තියෙනවා. ඔයාලට පේනවා ඇති න්‍යෂ්ටිකාව අන්තර්ගතයි අභ්‍යන්තරේ න්‍යෂ්ටි පටල තියෙනවා. මේ ටික සමස්තයකට එකතුව ගත්තාම අපි කියන්නේ එකට න්‍යෂ්ටි කියලා. දැන් ඉතින් ඔයගලන්ට මේක නම් කරන්න එනකොට සමහරට න්‍යෂ්ටියට එක ඊතලයයි නම් දාලා තියෙන්නේ න්‍යෂ්ටි කියලා පමණක් ලියන්න. න්‍යෂ්ටිකාව න්‍යෂ්ටි පටල කියලා යන්න ඕනේ. අර මතකයි එක අවුරුද්දක පොඩි ගැටලුවක් ආවා. පාස් පේපර්ස් වල ප්‍රශ්න සාකච්ඡා කරනකොට පැහැදිලි කරලා දෙන්නම් මම. මේක නම් කරන අවස්ථාවේදී න්‍යෂ්ටියද න්‍යෂ්ටිකාවද කියන ප්‍රශ්නේ එනවා. සමහර ළමයි න්‍යෂ්ටිය කියලා දැන් මෙහෙම එකක් දීලා ඔහොම දෙනවනේ. දීලා මේ මැදට ඊතලයේ දැම්මම ළමයි නම් කරන්නේ න්‍යෂ්ටිකාව. එළියෙන් ඊතලයේ දැම්මම ළමයි නම් කරන්නේ න්‍යෂ්ටි පටලේ. ඇයි? ඔයගොල්ලෝ පන්තිදී පුරුදු වෙලා තියෙන්නේ බාහිරට ඊතලයේ තිබුණොත් න්‍යෂ්ටි පටල, අභ්‍යන්තරයට ඊතලයේ තිබුණොත් න්‍යෂ්ටිකාව කියලා නම් කරනවා. දැන් අත්‍තරම අපේ සිලබස් එක අපි න්‍යෂ්ටි කියන එක විතරයි පාවිච්චි කරන්නේ. ඒ නිසා අපි න්‍යෂ්ටිකලි වල ලකුණු දෙනවා. නමුත් ඒ වගේ වෙලාවට නමුත් ළමයි ලියනවා න්‍යෂ්ටිකාව රෝග කියලා. ඒ නිසා ඒ වගේ අවස්ථාවලදී අපි ලකුණු දෙන්න තීන්දුව කරා එකව. හරිද? ඒ නිසා මේ ඔළුවේ තියාගන්න. න්‍යෂ්ටිය නැමැති ඉන්ද්‍රිකාව දෙසට එක ඊතලය නම් ගහලා තියෙනවා. එක ඊතලය. ඔයගොල්ලෝ කෙලින්ම න්‍යෂ්ටිය ලෙස නම් කරා. න්‍යෂ්ටිය ලෙස නම් කරා. රයිට්? ඒක ගැටලුවක් වෙන්නේ. එක ඊතලය නම් තියෙන න්‍යෂ්ටි කියලා නම් කරේ.
න්‍යෂ්ටිකාව න්‍යෂ්ටි පටල වෙන් කර නම් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. න්‍යෂ්ටික යුස ඒව කරන්න අවශ්‍ය නැහැ. ඊළඟ මයිටොකොන්ඩ්‍රියම් කිහිපයක් තියෙන්න පුළුවන්. මේක ද්විපටල මේන්ද්‍රිකාවක්. ජවපල සෛලයට ශක්තිය සපයන. ජවපල අපි තව ටිකකින් කතා කරමු මේ සෛලීය ඉන්ද්‍රිකාවන් එකිනෙකනා සෛලයට දාය වෙන කෘත්‍යමය වටිනාකම මොකක්ද කියලා. සෛලයට ලබා දෙන කෘත්‍යමය වටිනාකම. රයිට්. ඒ වගේම සත්ව සෛල නිසා සෛලප්ලාස්මේ තියෙනවා. සෛලප්ලාස්මේ තුල ගිලීගෙන තමයි මේ කියන සීල ඉන්ද්‍රිකාවන් පවතින්නේ. රයිබෝසෝම විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි දන්නවා මේ රයිබෝසෝම 80 ආකාරයේ. ඇයි ඒ සත්ව සෛල කියලා කියන්නේ සූන්‍යෂ්ටිකයි. පටල බෙලේ වටවිච්ච ඉන්ද්‍රිකාවක් නෙමෙයි මේ රයිබෝසෝම. ගොල්ගි සංකීර්ණය දක්වලා ලැබෙනවා. ගොල්ගි දේහ කියලා අපි කියනවා. ඒ වගේම සෛලප්ලාස්ම පටලයකින් වටවිච්ච සෛලප්ලාස්මයක් තමයි තියෙන්නේ. මේ සෛලප්ලාස්ම පටලය කියන එක සෛලය තුළට ඇතුල් වෙන ද්‍රව්‍ය පිටතට යන ද්‍රව්‍ය නියාමනය කරන්න දායක වෙනවා. ඒ වගේම මයිටොකොන්ඩ්‍රියම් කීපයක් දක්වන්න ලැබෙනවා. මේ තමයි සත්ත්ව සෛලයක ප්‍රධාන ඉන්ද්‍රිකාවන් ටික නාමකරණය නම් කරන්න බලන්න. ඊළඟට කේන්ද්‍ර දේහය නම් කරන්න අවශ්‍ය නැහැ. කේන්ද්‍ර දේහය නම් කරන්න අවශ්‍ය නැහැ. මම ඒක අයින් කරා. කේන්ද්‍ර දේහය ගැන අපි කතා කරන්නේ අපේ සිලබස් එකේ. අපි දන්න ඕලේ පන්තියේ තිබුණා උතන කේන්ද්‍ර දේහය කියලා. හිතලක් තියෙනවා. මෙතන තියෙනවා. කේන්ද්‍ර දේහය. අපි ඒක නම් කරන්නේ අපේ සිලබස් එකේ අදාළම නැහැ. ඒ නිසා මම අයින් කළම දෙන්නේ. මේ තියෙන සාකසයි. බලන්න ලස්සනයි. එකම රූපේ දැම්මේ. ටියුටර් දැම්මේ නැහැ. මොකද මේ වගේ එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ත්‍රිමාන රූප කලර්ඩ් ඒවා ඉන්නේ නැහැ නේ පේපර් එකේ. ඕනට කලින් සත්ත්ව සෛලය අඳුනගත්තා වගේ ශාක සෛලයක මෙන්න මේ කියන ඉන්ද්‍රිකාවන් දක්වලා මයිටොකොන්ඩ්‍රියම් තියෙනවට පේනවා ඇති ජවපොළ විදිහට. මයිටොකොන්ඩ්‍රියම් විශාල රික්තකයක් තියෙනවා. ඒ වගේම හරිත දක්වන්න ලැබෙන කොළ පාටින් ගොල්ගි දේහ සිනිදු අන්තස්ප්ලාස්මීය ජාලිකා වගේම රළු අන්තස්ප්ලාස්මීය ජාලිකා අර කලින් සත්ත්ව සෛලවල තිබ්බා වගේ න්‍යෂ්ටියට පිටින් රයිබෝසෝම තැම්පත් වෙලා මේ අන්තස්ප්ලාස්මීය ජාලිකා රළු අන්තස්ප්ලාස්මීය ජාලිකා ලෙස දිස් වෙනවා. න්‍යෂ්ටිය තියෙනවා කලින් වගේ මොකටද පේන්නේ එක ඉතලයක් නම් අපි කියන්නේ න්‍යෂ්ටිය කියලා. න්‍යෂ්ටිකාව සහ න්‍යෂ්ටි පටල වෙන් කර අඳුර ගන්න පුළුවන්. න්‍යෂ්ටිය සඳහා රූප ඇඳ. ඉතින් අපි ඉගෙන කතා කරන්න යන්නේ අපි සිලබස් එකට අදාළ නැති නිසා. රයිට්. ඊටාම සරල අපි උත්සාහ කරන්නේ ළමයි මේ සාක සෛල සත්ත්ව සෛල තියෙන වෙනස්කම් අඳුනගන්න. නැතු බයොලොජි වගේ මේවායේ තියෙන අන්තර්ගත දේවල් තා විශාල ලෙස විශ්ලේෂණය කරන්න නෙමෙයි. සූන්‍යෂ්ටික සහ ප්‍රාග්ඥෂ්ටික සෛල වල තියෙන වෙනස්කම් අඳුනගන්න. ඒක තමයි අපි උත්සාහ කරන්නේ. නිසා අපිට සංකීර්ණ ලෙස මේවා තුලට යන්න අවශ්‍ය නැහැ. ඕ ලෙවල් මට්ටමටවත් යන්න අවශ්‍ය නැහැ සමහර අවස්ථා. රයිට්. නිසා අනවශ්‍ය දේවල් වලින් මුළු පුරගත්තම අවශ්‍ය දේ ඔළුවේ නැති වෙනවා. මොකද මේ පාඩම් ගොඩාක් පාඩම් කරන්න තියෙනවා. අපි කියන්නේ ගිරව දානවා කියන්නේ. ඒතර මේ ගිරවට ගොඩාක් වචන කියලා දුන්නොත් එහෙම අවශ්‍ය වචනේ කියවෙන්නේ නැති වෙන්නේ ඉඳී. ඒ නිසා අපි මේ ගොඩාක් අවශ්‍ය ප්‍රමාණය තුල ඉඳගෙන අරමුණ කරා නිවැරදිව ඉගෙන ගන්න. රයිට්.
මේ තියෙන්නේ ඕලල් පොතින්ම මම ලබා ගත්ත සාක සෛලයක දර්ශීය view එකක්. සාක සෛලයක උඩට පේන පිටින්ම තියෙන සෛල පිටිය. අපි දන්න මෙයා හැදිලා තියෙන ප්‍රධාන සංඝටකය සෙලියුලෝස් නැමැති පොලිසැකරයිඩ්. බීටා ග්ලූකෝස් අණු ගොඩක් එකතු වෙලා හැදුණු සෙලියුලෝස්. ඉතින් මේ සෙලියුලෝස්ලා ගැන අපි කතා කරනවා 12 වසරේ අවසාන පාඩමකින්. ඉතින් එතනට වෙනදට මම සාමාන්‍යයෙන් මේ පාඩම කරලා තමයි මේ පාඩම කරන්නේ. නමුත් ඔන්ලයින් වලදී ඒ පාඩම ඔන්ලයින් කරන්නත් හොඳයි. නමුත් මම හිතුවා මේ පාඩම ඊට වඩා පහසුයි ලේසි කියලා ඉතින් මේක කරන්නේ. මේක හැබැයි 4 වෙනි පාඩම. අර පාඩම තියෙන්නේ 12 වෙනියට. 12 වෙනි පාඩම. ඉතින් 12 වෙනි පාඩම කරලා තමයි මම සාමාන්‍යයෙන් 4 වෙනි පාඩම කරේ වෙච්ච දවස්. නමුත් මේ පාඩම මම ඔන්ලයින් නිසා සාකච්ඡා කරනකොට 4 වෙනි පාඩම ඉස්සෙල්ලා කරලා පස්සේ 12 වෙනි පාඩමට යනවා කියලා සැලසුම් කරා. ඒත් ඒක තමයි වඩාත් හොඳට වැඩේ යන්නේ කියලා හිතුවා. ඔන්ලයින් වලට ගැලපෙන්නේ එහෙමයි කියලා මම විශ්වාස කරපු නිසා. හොඳයි. ඒතකොට ඔයගොල්ලන්ට පේන වෙද්දී න්‍යෂ්ටි පටල න්‍යෂ්ටිකාව දෙකම පොදුවේ අපි හඳුන්වනවා න්‍යෂ්ටිය ලෙස. ඒ වගේම රයිබෝසෝම විශාල ප්‍රමාණයක් තියෙනවා අන්තස්ප්ලාස්මීය ජාලිකා ගත්තම රළු අන්තස්ප්ලාස්මීය ජාලිකා වගේම සීනිතු අන්තස්ප්ලාස්මීය ජාලිකා අපිට හම්බ වෙනවා. හරිතලව දක්නට ලැබෙනවා කීපයක් තියෙන්න පුළුවන්. සෛල බිත්තිය අතිරේක විශේෂත්වයේ කලින් සාක සෛල දක්නට ලැබිච්ච නැති සෛල බිත්තියකින් වට වෙලා තියෙනවා. සෛල බිත්තියට ඇතුලෙන් සෛලප්ලාස්ම පටලය හින් වට වෙච්ච සෛලප්ලාස්ම පටලයෙන් වට වෙච්ච මතක තියාගන්න. සෛලප්ලාස්ම පටලයෙන් වට වෙච්ච සෛලප්ලාස්මයක් දක්නට ලැබෙනවා. සෛලප්ලාස්මයක් දක්නට ලැබෙනවා. අර ජල්ලිපේ කොටස සෛලප්ලාස්මයක් දක්නට ලැබෙනවා. සෛලප්ලාස්ම පටලයෙන් වට වෙලා තියෙනවා. මතක තියාගන්න සෛලප්ලාස්මය කියන්නේ අර ඉන්ද්‍රිකාවන් ටික ගිල්ලගෙන ඉන්නේ යා තුල. ගිලිලා තියෙන්නේ යා තුල. සෛලප්ලාස්ම හරියට නිකන් අපි අර මේ මොනවාද මේ කැවුම් එහෙම හදනකොට ඔය මුං කැවුම් එහෙම හදනකොට නැත්තම් ඔව් මුං කැවුම් වගේ දේවල් හදනකොට අර අර්ධ ඝන තත්ත්වයෙන් හදාගත්ත දියරමය පිටි ද්‍රාවණයක් තුලට අර කැවුම් හැඩ ගස්සලා අම්මලා ගිලෙන්න දානවා. ගිලෙන්න දානවා. අන්න එහෙම ගිලෙන්න දැම්ම මේ වටේට ඉතින් හරියට අන්න අර අපේ සෛලප්ලාස්මය තුල ගිලී පවතින ඉන්ද්‍රිකාවක් වගේ කැවුම. හරි. ආන් ඒ වගේ අදහස. මෙතන තියෙනවා. ඊට පස්සේ මේ රික්තකයේ තියෙනවා. රික්තකයේම සාමාන්‍යයෙන් විශාලයි. විශාල රික්තකයක් තියෙන. මේ රික්තකයේ කිව්වමත් මෙතනක් තියෙනවා යම් කිසි දෙයක්. ඒ තමයි අපේ සිලබස් එක තුල රික්තකයක් සාක සෛලවල තියෙනවා. සප්ත සෛලවල නැහැ. එහෙමයි අපි කියන්නේ. අර ඔයගොල්ලෝ දන්න ඕලේ පන්දුලේ සප්ත සෛලවල කුඩා රික්තක තියෙනවා කියලා ඉගෙන ගන්න. හරිද? හැබැයි අපේ සිලබස් එක තුලදී සාක සහ සප්ත සෛල ගත්තාම ශාක සෛලවල විතරයි විශාල රික්තකයක් අන්තර්ගත වන්නේ. රයිට්? ඒ වගේම සෛල යුසය තාන ප්ලාස්ටය කියන දෙකේ එකතුව තමයි රික්තකය ලෙස අපි හඳුන්වලා තියෙන ඕලේ පන්ති. හැබැයි අපිට මෙතනදී එහෙම හඳුන්වන්න අවශ්‍ය නැහැ. අපි කෙලින්ම ඊතලේ දාලා රික්තකය කියලා හඳුන්වනවා නම් ප්‍රමාණවත්. නමුත් මම මෙතනදී මේක එකතු කරන්න ගියේ නෑ. හේතුව ඕලේ පන්තිදී ඔයගොල්ලෝ මේක ඉගෙනගෙන තියෙන නිසා මම මේ දෙක වෙන් කර ලබා දුන්නා. අර න්‍යෂ්ටි කියන එකේ න්‍යෂ්ටි පටලය සහ න්‍යෂ්ටිකාව කියන එක ඔයගොල්ලෝ පන්තිදී හොඳින් ඉගෙනගෙන තියෙන නිසා මම මේක ඒ විදිහටම ලබා දුන්නා. ඒ නිසා මතක තියාගන්න න්‍යෂ්ටියට එක ඊතලයයි නම් තියෙන්නේ. න්‍යෂ්ටිය කියලා හඳුන්වන්න පුළුවන් ඔයගොල්ලෝ කෙලින්ම. රික්තකයට එක ඊතලයයි නම් තියෙන්නේ. රික්තකය කියලාම ලියන්න පුළුවන්. සෛල යුසය කියලාවත් තාන ප්ලාස්ටය කියලාවත් ලියන්න අවශ්‍ය නැහැ සිලබස් එකේ තුල අන්තර්ගත නොවන නිසා. රයිට්? විභාගයට ලකුණු හම්බ වෙනවා. නම් කරන්න බලන්න. ඊයේ මැච් එක තිබ්බේ නෑ නේද? COVID-19 මන්දරේ අර එක් ඉන්දියන් ටීම් එකේ එක්කෙනෙකුට COVID පොසිටිව් වෙනවා. COVID පොසිටිව් වෙලා ඉතින් මම හිතන්නේ අද තියෙනවා කියලා තිබ්බනේ පොස්ට්පෝන් කරලා තිබ්බ අද තියෙනවා කියලා. මම හිතන්නේ අදත් තියෙයි කියලා. මොකද
quite positive නම් ටීම් එකේ කෙනෙකුට කියන පෙරේදා මැච් එක ගහපු එකනට පොසිටිව්. හාදික් පාණ්ඩයනේ පෙරේදා අර කැච් එකම බාලා එන පිස්සුව නැට් එකේ හිටියනේ. ඌ හොඳට සෙල්ලම් කරන්නේ. හැබැයි පෙරේදා ඇත්තට හොඳට සෙල්ලම් කරේ නැහැ. ඒතර ඒකෙන් තේරුම් ගන්න පුළුවන් ඇත්තටම ශරීරගත වෙලා තියෙන්නේ නැති. හරිද? ඒතර ඊයේනේ කිව්වේ පොසිටිව් කියලා. පෙරේදා එයා මැච් එකට සෙල්ලම් කරා. ඔයාලා එකට සෙල්ලම් කරපු ටීම් එකක් 11 දෙනෙක් ගොඩක් වෙලාවට ජෛව බුබුලක් කියලා කියලා ළමයි දැන් අර එක කාණ්ඩයක් ඒගොල්ලෝ දැන් ජෛව බුබුලක් විදිහට දවස් 10ක් විතර එකට ඉන්නේ. ඒගොල්ලෝ ගෙවල් යන්නේ නැහැ පිටට යන්නේ නැහැ එහෙම යන්නේ. ඒගොල්ලෝ එක ටීම් එකක්. ඒගොල්ලෝ තුල රෝගිය බිහි වෙන්නේ නැත්නම් ඒගොල්ලෝ ඇතුලේ තියෙන විදිහක් නැහැ. ජෛව බුබුලෙන් පිටට කවුරු හරි ගියොත් තමයි කේස් එක එන්නේ. ඒක නේද අර කවුද මේ ධනුෂ්ක ගුණතිලකයි ධනුෂ්ක ගුණතිලකයි කවුද කුසල් මෙන්ඩිස්ලාට එහෙම උනේ. ඒගොල්ලෝ ජෛව බුබුලෙන් එළියට ගියා කියන ප්‍රශ්නයක්. ගොල්කි සංකීර්ණය සහ කුණාල් පාණ්ඩයනේ හාදික් නෙමෙයි. ඔය අයියයි මල්ලි දෙන්නනේ. කුණාල් පාණ්ඩය කෙනෙක් කරා හාදික් පාණ්ඩය කෙනෙක් කරා දෙන්න අයියයි මල්ලි. කුණාල් පාණ්ඩයනේ. ඔව්. හරිද? එතකොට මේ අනිවාර්යෙන් අරකට හැදලා ඇති. අයියයි මල්ලිනේ. හොඳ වෙලාවට පොසිටිව් නේ නැත්තම් ඊයේ කනවල මැච් එක. මෙහෙමයි උන්ගේ මේ ප්‍රාථමික ටීම් එකක් එවලා තියෙන්නේ. මොනවාද පොඩි ප්‍රෝග්‍රස් එකක් තියෙනවා අපේ කොල්ලෝගේ. නැත්තේ නෑ කලින් තිබ්බට වඩා අඩුමතර මැච් පෙරදුනට කමක් නෑ. අපි බලනවාමයි. නමුත් අර සක්කිලි විදිහට පෙරදිනියෝ තියෙනවනේ. මෙහෙම කියන්නේ අපේ භාෂාවේ නේ. මහා අපි කියන්නේ පජාත විදිහට පෙරදිනවා කියලා. පෙරදුනත් කමක් නෑ. ලකුණු 25ට ඕල් අවුට් උනත් කමක් නෑ. යම්කිසි හැඟීමකින් ක්‍රීඩා කරනවා. ඒ ඇත්තටම අපි දැක්කා මේ දැන් මේ අලුත් ටීම් එක යම්කිසි හැඟීමක් තියෙන උත්සාහයක් තියෙන බැරි වුණා. ඒගොල්ලන්ට බෑ තමයි. ඒගොල්ලන්ට තරඟ අවස්ථා දීලා නැතුව අත්දැකීම් අඩුකම හැකියාව මධ්‍යකම ඉතින් ඉන්දියාව වගේ විශාල ජනගහනයක් ඉන්න රටක මේ ලංකාව වගේ ටීම් 10ක් හදා ගන්න පුළුවන් ඒගොල්ලන්ට. රයිට්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ එක ටීම් එකක් ටෙස්ට් ගහනවා ඉංග්‍රීසි වල හරි නිව්සීලන්ත වල හරි. සෙකන්ඩ් ටීම් එකක් ඇවිල්ලා මෙහි වන් ඩේ එකක් දෙන්න. ඒවත් දිනනවා. ඒගොල්ලෝ IPL වලින් අර වගේ මේ වගේ නිර්මාණය කරපු ක්‍රීඩකයෝ ඉන්නවා. ඒගොල්ලන්ට ඕන තරම් අපේ ක්‍රීඩකයන්ට අපේ දක්ෂතම ක්‍රීඩකයන්ටත් වඩා ඒගොල්ලන්ගේ B ක්ලාස් C ක්ලාස් වගේ ක්‍රීඩකයෝ සමහරට දක්ෂයි. රයිට්. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඉතින් අපිට තියෙන්නේ අපි මැච් බලනවා පෙරදුනාට ප්‍රශ්නයක් නෑ අපිට වැඩේ තියෙන්නේ උත්සාහ කරනවා. පරදිනේ එක ගැටලුවක් නෑ. ඔහේ බුදියන් ඉඳලා පිස්සු කියලා පරදිනවගේ දැනනකොට අපිට ඒ වෙනවා. ඒක තමයි අපි විභාගෙත් තියෙනවා. උත්සාහ කරන්න බැරි වෙන්න පුළුවන්. අමාරු වෙන්න පුළුවන්. උත්සාහ කරන්න. උත්සාහ කරාම යම්කිසි ජයග්‍රහණයක් අපිට ලැබෙනවා. රයිට්. එක්සෑම් එකේදී අපි ඇතැරලා දාන්න එපා. මේවා අමාරුයි කියලා අතාරින්න එපා. දැන් ඔයගොල්ලන්ට ඉතිරිලා තියෙන අධ්‍යාපනය විතරයි. එතනින් තාක්ෂණංශය ගොඩක් වැදගත්. ටෙක්නොලොජි වලින් අධ්‍යාපනයක් ගන්න පුළුවන් කියන්නේ තාම හොඳයි මේ කාලේ හැටියට රටේ ස්වභාවයත් එක්ක බැලුවොත්. ඉදිරියේදී රටේදී අවුරුදු 10කට 15කට 20කට රට තුල සිද්ධ වෙන විවිධ හැලහැප්පීම් වලට වෙනස්කම් වලට ඉදිරියේදී මොන දෙන්න වෙන්නේ ඔයගොල්ලන්ට. නිසා ඔයගොල්ලෝ හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න උත්සාහ කරන්න. කෙසේ හෝ හොඳ අධ්‍යාපනයක්, වෘත්ති අධ්‍යාපනයක් මත තියාගන්න. නිකන් අධ්‍යාපනයක් නෙමෙයි වෘත්ති අධ්‍යාපනයක්. ඒක හොඳ වෘත්ති අධ්‍යාපනයක් තාක්ෂණ විද්‍යාවේ ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ විෂය ධාරාව තෝර ගැනීම ඔයගොල්ලන්ට කවදාවත් වර්ධින මාර්ගයක් පෙන්වන්න කරන්නේ. හැබැයි ඉතින් මතක තියාගන්න A level දී හොඳ ප්‍රතිඵල ගන්න දරුවෝ වගේම කවුරුත් වැඩ තුන එකක්වත් ෆේල් වෙන්න උත්සාහ කරන්න එපා. අවම සම්මාන තුනක්වත් දාගන්න. මොකද තාක්ෂණ වේදීන් සම්මාන තුනක් හිම තියෙනවා කියන්නේ ගොඩක් වෙලාවට කැම්පස් අහුවෙන්න තියෙනවා. මක්කරි කැම්පස් එකකට. එහෙම නැත්නම් යුනිවර්සිටි කොලෙජ් එකකට ගිහලා හොඳ කෝස් එකක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අනිවාර්යෙන්ම ටෙක්නිකල් කොලෙජ් එකක හරි මොකක් හරි හොඳ කෝස් එකක් කරලා Tamanටම කියලා හොඳ රැකියාවක් Taman තුලම නිර්මාණය කරගන්න. Tamanටම හදාගන්න. ඒක ගොඩක් හොඳයි මේ කාලේ හැටියට. පෝටිකා සිදුර වැදගත් නැහැ. පෝටිකා සිදුර වැදගත් නැහැ. අපි ඒව නම් කරන්නේ අපිට එච්චර වැදගත් නැහැ ඒව. රයිට්. නම් කරලා ඉවර නම් අපි යමු ඊළඟට. දැන් මම කලින් වගේම ශූන්‍යස්තික ප්‍රාග්ඥස්තික කියන සෛල වර්ගවල සෛල කාණ්ඩ වෙනස්කම් අඳුරගත්තා. දැන් උදාහරණයකට මෙහෙම කියන්න පුළුවන්. අපි කිව්වොත් මෙහෙම
කළු ජාතික මිනිස්සුයි සුදු ජාතික මිනිස්සු කියලා වර්ග දෙකක් ඉන්නවා. ඒ වගේනේ. ඒ දෙකේ වෙනස්කම් තමයි කතා කරන්නේ. දැන් සුදු ජාතික මිනිස්සු උනත් කළු ජාතික මිනිස්සු උනත් අන්තරේ අතුලේ තව ඉන්නවා කාන්තාවෝ ඉන්නවා පිරිමි ඉන්නවා ඒ වගේ තව ඉන්නවා. ආන් ඒ වගේ කතාවක් කියන්නේ. දැන් අපි සාකසා සත්ත්වසයිල අතර තියෙන වෙනස්කම්. ඒ වගේම සමාන. දැන් ඒගොල්ලෝ අඳුනගත්ත වෙනස්කම් මොනවාද? ඔය සෛල දෙක දිහා බැලුවම එකම පිටුවේ තියෙන්නේ. උගලට පැහැදිලි වෙනස්කම් ටිකක් දකින්න ලැබෙනවා. එකක් තමයි සාක සෛලයක සෛල බිත්තිය බහු අවයවික ද්‍රව්‍යයකින් හැදලා තියෙනවා. සෙලියුලෝස් වලින් හැදෙනවා. සෛල බිත්තිය බහු අවයවික ද්‍රව්‍යයක් වන සෙලියුලෝස් වලින් සෑදී ඇත. සෛල බිත්තියක් තියෙනවා. එය බහු අවයවික ද්‍රව්‍යයක් වන සෙලියුලෝස් වලින් සමන්විත වේ. සෑදී ඇත. ලියන්න බලන්න. සෛල බිත්තියක් ඇත. එය බහු අවයවික ද්‍රව්‍යයක් වන සෙලියුලෝස් වලින් සෑදී ඇත. සත්ව සෛල සෛල බිත්ති නැත. පැහැදිලිවම වැදගත්ව වෙනස්කම්. සංචිත ආහාරයේ සාක සෛල වල පිෂ්ඨය. සත්ව සෛල වල සංචිත ආහාරය බොහෝ විට ග්ලයිකොජන්. මොනවාද ග්ලයිකොජන්? ග්ලයිකොජන් කියන්නේ පිෂ්ඨය කියන්නේ පොලිසැකරයිඩ්. ඒවායේ විශේෂත්වය වෙනස්කම් අපි ජෛවාණු පාඩමේදී 12 වසරේ අවසාන පාඩමේදී අඳුනගමු. ඊළඟට අපි දන්නවා සාක සෛල හරිතලව තියෙනවා. සත්ව සෛල වලට ප්‍රභා සංශ්ලේෂණ කරන්න බෑ හරිතලවයක් නැත. රික්තක ඇත සාක සෛල. සත්ව සෛල මතක තියාගන්න රික්තක නැත කියලා තමයි අපි අපේ සිලබස් එකේ සාකච්ඡා කරන්නේ. ඒ නිසා රික්තකයක් නැත කියලා සටහන් කරනවා. ඊළඟට සාක සහ සත්ව සෛල අතර තියෙන සමානකම්. මොනවද සමානකම්? පටල දෙකකින් වට වූ න්‍යෂ්ටියක් තියෙනවා. දෙන්නගෙම දී පටලමය න්‍යෂ්ටියක් දක්නට ලැබෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ දැක්කා දෙන්නගෙම මයිටොකොන්ඩ්‍රියම තියෙනවා. ගොල්ගි දේහ තියෙනවා. අන්තස්ප්ලාස්මීය ජාලිකා තියෙනවා. ලයිසෝසෝම තියෙනවා. වැනි පටලමය ඉන්ද්‍රිකා දෙකේම දක්නට ලැබෙනවා. ඒතර සමානකම් මෙන්න අසමානකම් මෙන්න සමානකම්ද දකින්න ඕනේ. ඔයාලා ලියන්න පුළුවන් සාක හා සත්ත්ව සෛල අතර වෙනස්කම් ටික ලියලා යටින් සාක සහ සත්ත්ව සෛල අතර සමානකම් කියලා මාතෘකාව ඔබ විසින් ලියා සමානකම් ටික ලියන්න. ලියන්න බලන්න ඉක්මනින්.
right. හරිතලාව සත්ත්ව සෛල තිබුණා සතුන්ටත් ප්‍රභා සංස්කෘතිය ගන්න පුළුවන් කියලා. තිබ්බොත් පුළුවන් නේ. එහෙම තියෙන්න බෑ. එහෙම තියනවා නම් සතුන් ඇත්තට අපි දන්න සතුන් කියන්නේ විෂම පෝෂී. අපි ස්වයං පෝෂී නෙමෙයි. ස්වයං පෝෂී නම් ජීවීන්ට පුළුවන් වෙන්න ඕන ස්වයං පෝෂියාට තියෙන විශේෂත්වය තමයි ස්වයං පෝෂියාට පුළුවන් වායුගෝලයේ තියෙන කාබන් ඒ වගේම සූර්යයාගේ ශක්තිය අරගෙන තම ශක්තිය අවශ්‍යතාවය වගේම තම අවශ්‍යතාවයන් කාබන් අවශ්‍යතාවය ශක්තිය අවශ්‍යතාවය කියන දෙකම සපුර ගන්න පුළුවන් ස්වයං පෝෂී. ඒ ස්වයං පෝෂීන්ට මේ අවශ්‍යතාව ලබා දෙන්නේ හරිතලව නැමැති ඉන්ද්‍රිකාංශය. ඒ හරිතලව තියෙන්නේ ශාක සෛලවල. සත්ත්ව සෛල දක්ව ලැබෙන්නේ. right මට විනාඩි 2ක් විතර දෙනවද මේ බලන්න මේ පාර ලියන කට්ටිය සමහරවල්ලාට ප්‍රශ්න එහෙම එවනවා ෆොටෝ එකක් විදියට හදලා එවන්න කියලා ඒකත් උදව් කරන්න එපා නේද right ඊළඟට මේ සෛල තුල තියෙන ඉන්ද්‍රිකාවන් ගත්තාම ඉන්ද්‍රිකාවන් වල මූලික කෘත්‍යයන් විභාගයට මේක අහන්න පුළුවන් මේවා MCQ වල ලිස්ට් එකක් ඉදලා දෙනවා කෘත්‍ය ප්‍රධාන කෘත්‍ය ඉදිරියෙන් ලියන්න කියලා. මතක තියාගන්න ප්‍රධාන කෘත්‍ය කිව්වම ඒ ප්‍රධාන කෘත්‍යය තමයි ලියවෙන්නේ. right සෛල බිත්තිය. අපි දන්නා මේක මේ සත්ත්ව සෛල බිත්තියක් නෙවෙයි. සාක සෛල බාහිර ආවරණයේ සෛල බිත්තිය. මේ සෛල බිත්තියේ ලක්ෂණ තියෙනවා අජීවී. සෛල බිත්තිය හැදලා තියෙන ප්‍රධාන සංඝට කෙසෙලියුලෝස්.
ඊට අමතරව සෛල බිත්තිය තුල හෙමිසෙලියුලෝස් පෙක්ටින් වගේ දේවල් තියෙන්නත් පුළුවන්. ඒ වගේම සෛලයේ හැඩය පවත්වා ගැනීම හා ආරක්ෂාව සපයන. සෛලයේ හැඩය සහ ආරක්ෂාව සපයන ප්‍රධාන කෘත්‍යය මොකද්ද? ඒක ඔයගලන්ට highlight කරගන්න පුළුවන්. ප්‍රධාන කෘත්‍යය. සෛලයේ හැඩය පවත්වා ගැනීම සහ ආරක්ෂාව සපයන. ඒක underline කරගන්න. ප්‍රධාන කෘත්‍යකම මොක තමයි ලියන්නේ. ඊළඟට සෛල ප්ලාස්ම පටලය. සෛල පටලය කියලාත් අපි කියනවා. සෛල ප්ලාස්ම පටලය සෛල පටලය කියලා අපි කියනවා. රූප දාලා තියෙන උගල නිකන් කියන අදහසක් ගන්න විතර. සාක සෛලවල සෛල බිත්තියට ඇතුලෙන් සෛල ප්ලාස්ම පටලයක් තියෙනවා. සත්ත්ව සෛලවල සෛල ප්ලාස්ම පටලය තමයි යාගේ බාහිර ආවරණය. සත්ත්ව සෛලවල ආවරණය සාධන්නේ සෛල ප්ලාස්ම පටලය. යාර සෛල බිත්තියක් නැහැ. මේ සෛල ප්ලාස්ම පටලයේ ප්‍රධාන කෘත්‍ය වෙන්නේ සත්ත්ව සෛලයකදී නම් සෛල ආවරණයක් ලෙස ක්‍රියා කිරීම වගේම පොදුවේ ඕනම සෛලයක සෛල ආවරණයක් ලෙස දායක වෙනවා වගේම ජලය අයන වර්ග ඒ වගේම සමහර අණු සෛල තුළට ඇතුල් වීමට ඉඩ දීම ඒ වගේම සෛලය තුලින් එළියට යෑමට ඉඩ දීම සහ වැළැක්වීම. නැත්නම් අපි කියනවා සරලව වර්ණීය පාරගම්‍ය පටලයක් ලෙස ක්‍රියා කරමින් ආශ්‍රිතයක තුල්‍යතාවය පවත්වා ගැනීම. තාම සරලව කිව්වොත් වර්ණීය පාරගම්‍ය පටලයක් කියලා කියන්නේ යම් යම් අණුවලට හුවමාරු වීමට අවසර දෙන. සමහරක් අණුවලට එයා හරහා යන්න අවසර දෙන්නේ නැති. වර්ණීය පාරගම්‍ය පටලයක් ලෙස ක්‍රියා කරමින් ආශ්‍රිතික තුල්‍යතාව පවත්වා ගන්න. ඒ අනුව සෛල ප්ලාස්ම පටලයේ ප්‍රධාන කෘත්‍ය වෙන්නේ සෛලය තුලට සහ එළියට ද්‍රව්‍ය හුවමාරුව පාලනය කිරීම. නැත්නම් නියාමනය කිරීම. අපේ වචන වලින් කිව්වොත් සෛලය තුලට එළියටත් ද්‍රව්‍ය හුවමාරුව පාලනය කිරීම, නියාමනය කිරීම සහ සෛලයට ආවරණයක් ලෙස දායක වීම. right? ඉතින් අපිට මේක තනි පේලියකින් ලියන්න පුළුවන්. වර්ණීය පාරගම්‍ය පටලයක් ලෙස ක්‍රියා කරමින් ආශ්‍රිතික තුල්‍යතාව පවත්වා ගැනීම. right? ප්‍රධාන කාර්ය සෛල ප්ලාස්ම පටලය. මේ සෛල ප්ලාස්ම පටලයේ ප්‍රධාන සංඝටකයක් විදිහට පොස්ෆොලිපිඩ අන්තර්ගත වෙනවා. මේ ලිපිඩ සම්බන්ධව කතා කරනකොට අපි ඉදිරි පාඩමකදී ජෛවාණු වලදී කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ලිපිඩ කියන ජෛවාණු පිළිබඳව කතා කරනවා. එතනදී ඔයගොල්ලන්ට හම්බ වෙනවා ලිපිඩ විශේෂයක්. ඒවට අපි කියන්නේ පොස්ෆොලිපිඩ. ඒ පොස්ෆොලිපිඩ මෙන්න මේ සෛල ප්ලාස්ම පටලය සෑදීමට දායක වෙච්ච ප්‍රධාන සංඝටකයක් විදිහට අපිට හඳුනා ගන්න. මේ පොස්ෆොලිපිඩ ඇතරම ව්‍යුහාත්මක සංඝටකයක් විදිහටත් ද්‍රව්‍ය හුවමාරු පාලනය කරන අණු විශේෂයක් විදිහටත් අපිට අඳුර ගන්න පුළුවන් සෛල ප්ලාස්ම පටලයේ තියෙන. සෛල ප්ලාස්ම පටලයේ දක්නට ලැබෙනවා. ඊළඟ සෛල ප්ලාස්මය මම ඔයාලට කලිනුත් කිව්වා සෛලයක තියෙන සෛලීය ඉන්ද්‍රිකාවන් අමතක කළොත් මේ සෛලය තුල සෛල ප්ලාස්ම පටලයට ඇතුලෙන් දක්න ලැබෙන ජල්ලිමය නැත්නම් තරලමය කොටස සෛල ප්ලාස්මය ලෙස අපි හඳුන්වනවා. ඒකේ අකාබනික මෙන්ම කාබනික සංඝටකත් අන්තර්ගත වෙනවා. ජලය වගේ දේවල් වගේම කාබනික අකාබනික හැම දෙයක්ම දක්නට ලැබෙනවා. මූලික වශයෙන් සෛල ප්ලාස්මේ ප්‍රධාන කෘත්‍ය විදිහට අපිට සෛලයට හැඩයක් ලබා දීම වගේම සෛලයට හැඩයක් ලබා දීම වගේම සෛලීය ඉන්ද්‍රිකා දැරීම. ඒ කියන්නේ මම කිව්වේ අර මයිටොකොන්ඩ්‍රියම, ගොල්ගි දේහ, අන්තස්ප්ලාස්මීය ජාලිකා, නෙස්ටිය වගේ දේවල් ගිලී පවතින්නේ මේ සෛල ප්ලාස්මය තුල. සෛලීය ඉන්ද්‍රිකාවන් දරාගෙන සිටීම වගේම විවිධ පරිවෘත්තීය ක්‍රියාවලියන් සඳහා දායක වීමත්
සයිලෝප්ලාස්ම ප්ලාස්මේ මගින් සිදු කරනවා. සයිලෝප්ලාස්ම මගින් ඊටු කරන කෘත්‍යයට අයත්. එනවා සෛලයට හැඩයක් ලබා දීම, සෛල ඉන්ද්‍රිකාවන් දරාගෙන සිටීම, විවිධ පරිවෘත්ති ක්‍රියා සිදු කිරීම. මේ තමයි සයිලෝප්ලාස්මයේහි ප්‍රධාන කෘත්‍ය. න්‍යෂ්ටිය. දැන් න්‍යෂ්ටිය කිව්වම මෙන්න මේ විදිහට ඇත්තටම න්‍යෂ්ටිය වෙනම අඳින්න පුළුවන්. මං ඇන්දේ නිකන් රූපයක් දැම්මේ නිකන් තේරුම් ගන්න. න්‍යෂ්ටිකාව ඔයගොල්ලෝ දන්න ඇතුලේ තියෙනවා ක්‍රොමැටින් ජාලය මේම වටේට තියෙනවා. මේ තියෙන දැලක් වගේ. න්‍යෂ්ටි ප්ලාස්මේ තියෙනවා. ඒ වගේම රයිබෝසෝම අන්තස්ප්ලාස්මීය ජාලිකා වටේට න්‍යෂ්ටි පටල වටේට දක්වලා ලැබෙනවා. මේක නම් කරන්නවත් අඳින්නවත් තියෙන්නේ නේ. රූපයක් දැම න්‍යෂ්ටි කියනවා. වැදගත් වෙන්නේ න්‍යෂ්ටිය කියන්නේ සෛලයක තියෙන ප්‍රධානතම ඉන්ද්‍රිකාව. මෙයා තමයි සූන්‍යෂ්ටිකද ප්‍රාග්න්‍යෂ්ටිකද කියන එක තීරණය කරන්නේ. පටල වලින් වටවිච්ච න්‍යෂ්ටියක් නම් සූන්‍යෂ්ටික. පටල වලින් වටවිච්ච නැති න්‍යෂ්ටියක් නොමැති නම් සරල. න්‍යෂ්ටියක් තියෙනවා නම් සූන්‍යෂ්ටිකයි. න්‍යෂ්ටි කියලා එකක් නැත්නම් න්‍යෂ්ටි කියන්නේ ඔක්කොගේම එකතුව. නිකන් DNA රැහෙනකට අපි න්‍යෂ්ටි කියන්නේ. එහෙම නැත්නම් ඒකට අපි කියන්නේ ප්‍රාග්න්‍යෂ්ටිකයි. ඒ අනුව න්‍යෂ්ටි පටලයකින් ද්විත්ව ආවරණයකින් වට වෙලා තියෙනවා. න්‍යෂ්ටිය සාමාන්‍ය. න්‍යෂ්ටිය තුල න්‍යෂ්ටිකාව ක්‍රොමැටින් ද්‍රව්‍ය වගේ දේවල් අන්තර්ගතයි. න්‍යෂ්ටිය තුල න්‍යෂ්ටිකාව තියෙන ක්‍රොමැටින් ජාලය තියෙන මේ ක්‍රොමැටින් ජාලය තුල තමයි වර්ණ දේහ අන්තර්ගත වෙන්නේ. ඒ වගේම වර්ණ දේහ කියන ඒවා අපි දන්නවා අපේ පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික ගති ලක්ෂණ රැගෙන යන ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කරලා තියාගෙන ඉන්නවා වර්ණ දේහ තුල. එතකොට න්‍යෂ්ටිය කියන එක න පටල දෙකකින් වටවිච්ච ඉන්ද්‍රිකාවක්. න්‍යෂ්ටිය තුල න්‍යෂ්ටිකාව සහ ක්‍රොමැටින් ජාලය තියෙනවා. ක්‍රොමැටින් ද්‍රව්‍ය තියෙනවා. මේ ක්‍රොමැටින් ජාලය තුල වර්ණ දේහ අන්තර්ගතයි. වර්ණ දේහ මගින් ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කරගෙන තබාගෙන පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික ලක්ෂණ රැගෙන යාම සිද්ධ වෙනවා. සෛලේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම තමයි න්‍යෂ්ටි ප්‍රධාන කෘත්‍ය වෙන්නේ. එහෙනම් න්‍යෂ්ටි ප්‍රධාන කෘත්‍ය එකක් සෛලේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම, අනිත් එක ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කර තබා ගැනීම. ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කර තබා ගැනීම. සෛලේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම, ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කර තබා ගැනීම. මෙන්න මේ කියන කාරණා දෙක තමයි න්‍යෂ්ටිය මගින් ඉටු කරන ප්‍රධාන කෘත්‍ය වෙන්නේ. ඊළඟට අන්තස්ප්ලාස්මීය ජාලිකා අපි දන්නවා වර්ග දෙකක් තියෙනවා. රළු අන්තස්ප්ලාස්මීය ජාලිකා සහ සිනිඳු අන්තස්ප්ලාස්මීය ජාලිකා ලෙස. රළු අන්තස්ප්ලාස්මීය ජාලිකා ගත්තාම මේක පටලමේ ඉන්ද්‍රිකාව. පටල වලින් වටවිච්ච ඉන්ද්‍රිකාව. මේ පෘෂ්ඨයට සම්බන්ධිත රයිබෝසෝම නිසා තමයි රළු බව ලැබෙන්නේ. ඔයාලට මතකද මම ඉස්සෙල්ලා කිව්වා මේ උඩ රූපය දිහා බලන්න. රයිබෝසෝම තැම්පත් වෙලා තියෙනවා මේ අන්තස්ප්ලාස්මීය ජාලිකා මතු පිට. දැන් අන්තස්ප්ලාස්මීය ජාලිකා කියන ඒවා තියෙන්නේ මේක පටලමේ ඉන්ද්‍රිකාවක්. මේවා තියෙන්නේ සූන්‍යෂ්ටික සෛලවල විතරයි. ඒතර සූන්‍යෂ්ටික සෛලවල රයිබෝසෝම මේ අන්තස්ප්ලාස්මීය ජාලිකා මතු පිට තැම්පත් වෙලා තියෙනවා. අපි දන්නවා සූන්‍යෂ්ටික සෛලවල තියෙන රයිබෝසෝම ගත්තාම 80S ආකාරයව තමයි තියෙන්නේ. ටිකක් ලොකුයි ප්‍රාග්න්‍යෂ්ටික සෛල තියෙන රයිබෝසෝම වලට වඩා. ඒ නිසා 80S ආකාරයේ රයිබෝසෝම තැම්පත් වෙලා රළු බවක් නිර්මාණය වෙනවා මේ අන්තස්ප්ලාස්මීය ජාලිකාවල. ඒ නිසා තමයි අපි කියන්නේ රළු අන්තස්ප්ලාස්මීය ජාලිකා. මේ රළු අන්තස්ප්ලාස්මීය ජාලිකාවල ප්‍රධාන කෘත්‍යය අතිශය වැදගත්. ප්‍රෝටීන පරිවහන. ප්‍රෝටීන පරිවහන. කෘත්‍ය ප්‍රෝටීන පරිවහන. එයා කරන්නේ ප්‍රෝටීන පරිවහන. right. ඒතොර සාප සෛල සත්ත්ව සෛලවල මේ තියෙන රළු අන්තස්ප්ලාස්මීය ජාලිකා මගින් ප්‍රෝටීන පරිවහනය සිදු කරනු ලබනවා. සිනිඳු අන්තස්ප්ලාස්මීය ජාලිකා මේකත් පටලමේ ඉන්ද්‍රිකාව. ඒ කියන්නේ ප්‍රාග්න්‍යෂ්ටික සෛල දක්වලා ලැබෙන්නේ නැහැ සූන්‍යෂ්ටික සෛල වල විතරයි තියෙන්නේ. යනෝ බැක්ටීරියා සයිනෝබැක්ටීරියාගේ දක්වලා ලැබෙන්නේ නැහැ. සූන්‍යෂ්ටික සාක සත්ත්ව දිලීර ප්‍රෝටෝසෝවා ඇල්ගි වගේ සෛල වල දක්වලා ලැබෙනවා මේ සිනිඳු අන්තස්ප්ලාස්මීය ජාලිකා නැමැති පටලමේ ඉන්ද්‍රිකාව. ඒතර මේ සිනිඳු අන්තස්ප්ලාස්මීය ජාලිකා වල
රයිබෝසෝම තැන්පත් වෙලා නැහැ. මේවා ටිකක් නාලාකාර ජාලයක් විදිහට අපිට දක්වලා ලැබෙනවා. මේගොල්ලොන්ගේ ප්‍රධාන කෘත්‍ය තමයි ලිපිඩ ඒ වගේම කාබෝහයිඩ්‍රේට සංශ්ලේෂණය සහ පරිවහනය. මොකද්ද මේ කියන්නේ? රළු අන්තස්ප්ලාස්මීය ජාලිකාවල සිද්ධ වෙන්නේ ප්‍රෝටීන පරිවහනය. ඒ කියන්නේ ප්‍රෝටීන ගමන් කිරීම අරගෙන යනවා. රැගෙන යනවා. ප්‍රෝටීන හදන්නේ ප්‍රෝටීන හදන කෙනෙක් ඉන්න වෙනවා. කාබෝහයිඩ්‍රේට ප්‍රෝටීන ලිපිඩ කියන්නේ ජීවයේ පැවැත්මට අවශ්‍ය කරන මූලිකම ජෛවාණු. මේ මූලික ජෛවාණු වලින් ප්‍රෝටීන නිෂ්පාදනය කරන ප්‍රෝටීන කොහේ හරි රැගෙන යෑම තමයි රළු අන්තස්ප්ලාස්මීය ජාලිකා වලින් කරන්නේ. ඒ වගේම සිනිඳු අන්තස්ප්ලාස්මීය ජාලිකා වලින් කාබෝහයිඩ්‍රේට වගේම ලිපිඩ සංශ්ලේෂණය කියන නිෂ්පාදනයක් සිද්ධ වෙනවා, පරිවහනයක් සිද්ධ වෙනවා, රැගෙන යාමක් සිද්ධ වෙනවා. පැහැදිලිද? එතකොට ප්‍රධාන කෘත්‍ය රළු අන්තස්ප්ලාස්මීය ජාලිකා සහ සිනිඳු අන්තස්ප්ලාස්මීය ජාලිකා යටතේ වෙන් කර නිවැරදිව හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට රයිබෝසෝම. දැන් මේ රයිබෝසෝම කියන එක නා අපි දැන් ගොඩක් වෙලා කතා කරා. ප්‍රාග්නස්ටික් උනත් සූනෙස්ටික් උනත් මේ රයිබෝසෝම ප්‍රාග්නස්ටික බැක්ටීරියා සෛලවලත් සූනෙස්ටික සාප සත්ව සෛලවලත් දක්නට ලැබෙනවා. හැබැයි වෙනසක් තියෙනවා අපි දන්නවා. මේක විශාලත්වයේ ගතින් ගත්තාම ඒකක උප ආකාර දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් 80s අනිත් එක 70s. ඔය අතරින් අපි දන්නවා 80s ආකාරයේ රයිබෝසෝම තමයි ටිකක් විශාල. ඒවා තියෙන්නේ සූනෙස්ටික සෛලවල විතරයි. ප්‍රාග්නස්ටික සෛලවලත් තිබ්බාට ඒක 70s විශේෂත්වයක් තියෙනවා. තව මේ රයිබෝසෝම කියන්නේ සෛලයක තියෙන ඉන්ද්‍රිකාවල අතරින් පටලමය නොවන ඉන්ද්‍රිකාව. පටලමය නොවන ඉන්ද්‍රිකාව. ඒ කියන්නේ පටලයක් නැති ඉන්ද්‍රිකාව. පටලයක් නොමැති ඉන්ද්‍රිකාව. ඒ නිසා මේක ප්‍රාග්නස්ටික සෛලවල දක්නට ලැබෙනවා. මෙයා ප්‍රෝටීන සංශ්ලේෂණය. මතක තියාගන්න ප්‍රෝටීන නිපදවන්නේ මෙයා. ප්‍රෝටීන හදන්නේ. ඒතර ප්‍රෝටීන හදන ප්‍රෝටීන පරිවහනය කරන්නේ රළු අන්තස්ප්ලාස්මීය ජාලිකා මගින්. ඒකයි අර රළු අන්තස්ප්ලාස්මීය ජාලිකා නිර්මාණය වෙනකොට අන්තස්ප්ලාස්මීය ජාලිකා මතු පිට බොහෝමයක් රයිබෝසෝම් තැන්පත් වෙලා තියෙනවා. ඊළඟට මයිටොකොන්ඩ්‍රියම්. ඉතින් අපි මේක ගැන දන්නවා. මේ ඉන්නේ Java පොල්. මෙයා තමයි එනර්ජි සෝස් එක. right. පටල මේ ඉන්ද්‍රිකා මතක තියාගන්න මේක පටල දෙකකින් වටවිච්ච ඉන්ද්‍රිකා. පටල වලින් වටවිච්ච ඉන්ද්‍රිකා. මයිටොකොන්ඩ්‍රියම් තුල ස්වායු ශ්වසන ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඒ කියන්නේ ග්ලූකෝස් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියාවලා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හැදෙනවා. ශක්තිය නිදහස් වෙනවා. ස්වායු ශ්වසන ප්‍රතික්‍රියාව කියන්නේ මෙන්න මේකට. මොකක්ද ශ්වසන ප්‍රතික්‍රියාව කියලා කියන්නේ? C6යි H12යි O6 ධන O2 හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් ධන ජලය. ඊට අමතරව පිට වෙන මොනවාද? ශක්තිය. මේ ශක්තිය කියන එක අපිට සෛලයේ ශක්තිය අවශ්‍යතාවය සපුර ගැනීමට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මයිටොකොන්ඩ්‍රියම් තුල ස්වායු ශ්වසන ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා ශක්තිය නිදහස් කරන නිසා මේවට අපි කියනවා Java පොලක් කියලා. සෛලීය ශ්වසනය සිදු කරන්නේ මයිටොකොන්ඩ්‍රියම් තුල. එහෙනම් මයිටොකොන්ඩ්‍රියමේ ප්‍රධාන කෘත්‍ය මොකද්ද? සෛලීය ශ්වසනය. සෛලීය ශ්වසනය. ඒතර සෛලීය ශ්වසන ප්‍රතික්‍රියාව මොකද්ද? ග්ලූකෝස් දාන ඔක්සිජන්. මේක ඇත්තටම මොකද්ද මේ ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාවේ අනිත් පැත්ත. ප්‍රභා සංශ්ලේෂණයේදී වෙන්නේ හරිත ලවයේ තුල කාබන් ඩයොක්සයිඩ් ධන ජලය හිරු එළිය අරගෙන C6යි H12යි O6 ධන O2 බවට පත් වෙනවා. ඔකට ප්‍රභා සංශ්ලේෂණ. ප්‍රභා සංශ්ලේෂණ කියන්නේ මොනවද? පැහැදිලිද? මේ තමයි ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාව. මේක වෙන්නේ හරිත ලවය තුල. එතකොට මේක සිද්ධ වෙන්නේ මයිටොකොන්ඩ්‍රියම තුල. පැහැදිලිද? ඒ වගේම දරුවෙක් අහනවා ස්වායු ශ්වසනය කියලා කියන්නේ ඔක්සිජන් වැඩිව සිදුන. ඔව් ස්වායු ජීවීන් අපි දන්නවා ඉදිරියට ගියාම දැන් අපි නම් මහා ජීවීන් නම් ඔක්කොම ස්වායුනේ. මහා ජීවී ලෝකයේ තුල ලොකු විවිධත්වයක් නැහැ සුද්ධ ජීවී ලෝකයක් එක්ක බැලුවා. PV60 නොපේන සුද්ධ ජීවී ලෝකයට ගියාම අපිට හම්බ වෙනවා ඔක්සිජන් ඉතා විශාල ප්‍රමාණයක් තියෙන විට ඔක්සිජන් භාවිතා කරලා ශ්වසනය කරන ජීවීන් අපිට හම්බ වෙනවා. ඒකට අපි කියනවා ස්වායු සුද්ධ ජීවීන්. ඒ වගේම ඔක්සිජන් තාම අඩු සාන්ද්‍රණයක් තියෙන පරිසරවල
ජීවත් වෙන සුද්ධ ජීවීන් ඉන්නවා. ඒකට අපි කියනවා සුද්ධ වාතකාමී. ඔක්සිජන් භාවිතා නොකරන සුද්ධ ජීවීනුත් අපිට හම්බ වෙනවා. ඒකට අපි කියනවා නිර්වායු සුද්ධ ජීවීන්. තව කොට්ටාසයක් ඉන්නවා පට්ටම ජොලියෝ. මොකද්ද? ඔක්සිජන් තිබ්බොත් සෝවායු ලෙස ඔක්සිජන් භාවිතා කරලා තම ශ්වසන අවශ්‍යතාවය සපුරන. සෝවායු ශ්වසනය කරනවා. ඔක්සිජන් නැති තැනකදී නිර්වායු ශ්වසනය කරන. ඒක ඔක්සිජන් භාවිතා නොකර ශ්වසන අවස්ථාවේ සපුරන. මරු වෛකල්පිත නිර්වායු සුද්ධ ජීවී. එහෙම මහා ජීවී ලෝකයේ තුල නෑ. දැන් අපි ගත්තොත් අපිට ඔක්සිජන් අත්‍යවශ්‍යයි. අපි සෝවායු. ඔක්සිජන් නැත්තම් ඩෙඩ්. ඔක්සිජන් නැත්තම් කෙලින්ම වාලකජ්ජ තමයි. ඔක්සිජන් අඩු වෙනකොට අමාරුයි, අපහසුයි. ඒ කියන්නේ COVID-19 වැළඳුනාම ඔක්සිජන් අඩු වෙනවා. ඔක්සිජන් අමාරුයි අපිට. එතකොට අමාරුයි. right? අපි කෙලින්ම සෝවායු. ශාක සෝවායු. right? සත්වයින් පොදුවේ සෝවායු. සුදු ජීවීන් ලෝකයේ තුල ඔය කියන විවිධ ශ්වසන විවිධත්වයන් පෙන්වුම් කරන ජීවීන් අපිට හම්බ වෙනවා. අපි මෙතනදී කතා කරන්නේ මයිටොකොන්ඩ්‍රියම්. ගත්තාම මයිටොකොන්ඩ්‍රියම් කියන්නේ සෛලීය ශ්වසනයට දායක කරන ප්‍රධාන ඉන්ද්‍රිකාවක් සෛල තුල අන්තර්ගත වෙනවා. සූනේස්ටික සෛලවල. ඊට අපිට තවත් හම්බ වෙනවා ගොල්ගි දේහ. ගොල්ගි දේහ ගත්තාම මේක ටිකක් පැතලි තැටි වගේ තැටි රාශියක්. තම් පිඟන් ටිකක් එකට පෙළ ගැස්සුවා වගේ දක්න ලැබෙන ව්‍යුහයක් පෙන්눔 කරනවා. මෙයාගේ ප්‍රධාන කෘත්‍යය තමයි අපිට වැදගත්. ගොල්ගි දේහ ගත්තාම මෙයා පටලම ඉන්ද්‍රිකාව. මෙයාත් පටලයකින් වටවෙච්ච ඉන්ද්‍රිකාව. එනිසා මේ ගොල්ගි දේහ වගේම ප්‍රාග්නස්ටික සෛලවල නෑ. සූනේස්ටික සාකසත්වල සෛලවල දක්න ලැබෙනවා. මෙයා විසින් ප්‍රධාන වශයෙන් ග්ලයිකෝලිපිඩ සහ ග්ලයිකෝප්‍රෝටීන නිපදවනවා. ඒ වගේම ලයිසෝම නිපදවනවා. ප්‍රධාන කෘත්‍ය විදිහට ලයිසෝම නිපදවීම ඒ වගේම ග්ලයිකෝප්‍රෝටීන සහ ග්ලයිකෝලිපිඩ නිෂ්පාදනය ගොල්ගි දේහවල සිද්ධ වෙනවා. right? ගොල්ගි දේහවල ප්‍රධාන කෘත්‍ය ග්ලයිකෝප්‍රෝටීන සහ ග්ලයිකෝලිපිඩ. ග්ලයිකෝප්‍රෝටීන සහ ග්ලයිකෝලිපිඩ ගැන ඔයගලන්ට කියලා දෙන්නම් මම. නැවතත් ජෛවාණු පාඩමේ. ජෛවාණු පාඩම. උඩ අපි කියනවා සංකීර්ණ දෙමුහුම් ප්‍රෝටීන. සංකීර්ණ දෙමුහුම් ප්‍රෝටීන. ග්ලයිකෝප්‍රෝටීන. ලයිසෝම නිෂ්පාදනයත් ගොල්ගි දේහ ඔස්සේ සිද්ධ වෙනවා. ඒගොල්ලෝ දරුවෙක් අහනවා මේ ජවපොළ කියනවා. ජවපොළ කියන්නේ ශක්තිය නිෂ්පාදනය කරන ස්ථානය. ඒ තමයි මයිටොකොන්ඩ්‍රිය. මයිටොකොන්ඩ්‍රිය. ජවපොළ සහ හඳුන්වන්නේ මයිටොකොන්ඩ්‍රිය. අනුවර්ත නාමය. ඊට ලයිසෝම. දැන් මේ ලයිසෝම හදන්නේ කවුද? ගොල්ගි දේහ. මේ ලයිසෝම මොනවද කරන්නේ සෛලයක් තුල ඉඳගෙන? ලයිසෝම විසින් ජීර්ණ කෘත්‍යයක් ඉටු කරනවා. ඒ කියන්නේ දැන් ළමයි කාබෝහයිඩ්‍රේට් right? එතකොට ලයිසෝම නිපදවන්නේ ගොල්ගි දේහ. ගොල්ගි දේහ ශ්‍රාවීය ආශයික සමූහකින් ගොල්ගි දේහ සංකීර්ණ ගොල්ගි සංකීර්ණ සමන්විතයි. එසා ශ්‍රාවීය කෘත්‍යකුත් ඉටු කරනවා. අපේ සිලබස් එකේ තියෙන්නේ ග්ලයිකෝප්‍රෝටීන, ග්ලයිකෝලිපිඩ සාදයි ලයිසෝම නිපදවයි ශ්‍රාවීය කෘත්‍යයක් ඉටු කරයි. කමක් නැහැ ඒක. right? ශ්‍රාවීය කෘත්‍යයක් ඉටු කරයි. right? මම ඔයගොල්ලෝගේ group එකට දාන්නම්.
ඇත්තටම අපේ සිලබස් එකේ අන්තර්ගත වෙන විදිහට ඔය සිලබස් එකේ තියෙන දේ ඒ විදිහට මම දානවා. ඔයාලා බලන්න පුළුවන් මම මේක විස්තර කරලා තමයි ඇත්තට මෙතන තියෙන්නේ. තීරටි උට්ටයන් නිසා. සාරාංශයක් විදිහට තමයි සිලබස් වල තියෙන්නේ. අපි සාමාන්‍ය උගන්වනකොට විස්තර කරලා උගන්වනවා. ඒතර ඔයගොල්ලෝගේ රිවිෂන් ටියුට් වලදී මේකට එනවා ප්‍රී රිවිෂන් බුක් එකක්. ඒකෙදි මම මේක මේ කෙටි ෂෝට් ෆෝම් එකකින් අහනවා. රයිට්. ඔයාලට බලන්න පුළුවන් නෙස්ටිය මොකද කරන්නේ? අන්තස්ප්ලාස්මීය ජාලිකා රළු එක සිනිඳු දෙක මොකද කරන්නේ? රයිබෝසෝම ප්‍රෝටීන සංශ්ලේෂණය කරයි, මයිටොකොන්ඩ්‍රියම සෛලීය ශ්වසනය සිදු කරයි. ගොල්ගි දෙක ගත්තාම ග්ලයිකෝප්‍රෝටීන හා ග්ලයිකොලිපිඩ සාදයි ලයිසෝසෝම නිපදවනවා. එහෙමයි තියෙන්නේ. රයිට්. ඒත් අපි ඒක තමයි ලියන්න ඕනේ. පැහැදිලි. ඒක තමයි අපේ ප්‍රධාන කෘත්‍ය කියලා ඇහුවොත් ලිවිය යුතු උත්තරේ. අපි සිලබස් එකත් එක්ක යන්න ඕනේ. මම ඉස්සර කිව්වා අපි විවිධ පොත්වල විවිධ දේවල් තියෙනවා. අපි සිලබස් එකත් එක්ක යා යුතුයි. රයිට්. ඒතර ලයිසෝසෝම ගත්තාම ජල විච්ඡේදක එන්සයිම ගබඩා කරලා තියන් ඉන්නවා. ජීර්ණ කෘත්‍යයක් ඉටු කරනවා. ජල විච්ඡේදක එන්සයිම ගබඩා කර තබාගෙන ඉන්නවා. ජීර්ණ කෘත්‍යයක් ඉටු කරනවා. ඒතකොට ජල විච්ඡේදක එන්සයිම ගබඩා කරගෙන තියා ඉන්නවා. ජල විච්ඡේදක එන්සයිම ගබඩා කර තබාගෙන ඉන්නවා. ජීර්ණ කෘත්‍යයක් ඉටු කිරීමේ මොකද්ද මේ කතාව? මේක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ කොහොමද? ජල විච්ඡේදක එන්සයිම ගත්තාම ඒකේ තේරුම දැන් අපි ආහාරයට ගන්නේ මොනවද? අපි ගන්නේ පිෂ්ඨය. පිෂ්ඨය කියන්නේ ග්ලූකෝස් ඒකක ගොඩාක් එකතු වෙලා හැදිච්ච පොලිසැකරයිඩ්. මේ පොලිසැකරයිඩ් එකපාරටම අපේ මයිටොකොන්ඩ්‍රියම තුලදී සෛලීය ශ්වසනයට වාජනය වෙන්නේ. ඊට කලින් මේ පිෂ්ඨය තුල තියෙන ග්ලූකෝස් ඒකක ග්ලූකෝස් ගොඩාක් එකට බැඳිලා තියෙන්නේ ඒවා වෙන් වෙන්න. ඒකට අපි කියන ජල විච්ඡේදනය වෙනවා. පොලිසැකරයිඩ් සරල අණුබවට බිඳ වැටෙනවා. ප්‍රෝටීන ඒවායේ තැනුම් ඒකක වන ඇමයිනෝ අම්ල බවට බිඳ වැටෙනවා. ඒ විදිහට සරල අණුබවට බිඳ වැටෙනවා. ජල විච්ඡේදනය වෙනවා කියලා අපි ඒකට කියන්නේ. ඒකට ජල අණුවක් සම්බන්ධ වෙන ඔය අණුවකට. ඕක හොඳට තේරුම් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ජෛවාණු පාඩම සාකච්ඡා කරාට පස්සේ. ජෛවාණු පාඩමේදී අපි ඔය ග්ලූකෝස් ඒකක එකතු වෙලා ප්‍රෝටීන පොලිසැකරයිඩ් හැදෙන හැටි කියලා දෙනවා. පොලිසැකරයිඩ් බිඳ වැටිලා ග්ලූකෝස් එක බවට පත් වෙන විදිහ කියලා දෙනවා. එතනදී ජල විච්ඡේදනයක් සිද්ධ වෙනවා. මේ ජල විච්ඡේදනය වේගවත් කරන්න පාවිච්චි කරනවා එන්සයිම්. ඒවට අපි කියනවා ජල විච්ඡේදක එන්සයිම් කියලා. එතකොට මේ ජල විච්ඡේදනය සිද්ධ වුණාට පස්සේ තමයි සෛලීය ශ්වසනය සඳහා ග්ලූකෝස් භාවිතා වෙන්නේ. ඒ නිසා ජීර්ණය නැත්නම් අපි කියනවා ආහාර ජීර්ණය කියලා අදහස් කරන ඕකනේ අපි. ජීර්ණ කෘත්‍යයක් ඉටු කරනවා ලයිසෝසෝම විසින්. කොහොමද? ජල විච්ඡේදක එන්සයිම සෛලයක් තුල ගබඩා කරගෙන තියන් ඉන්නේ ආවිසි. අවශ්‍ය වෙලාවට ඒව නිකුත් කරනවා. පැහැදිලිද? එහෙනම් ලයිසෝසෝම මොකද්ද කරන්නේ? ජල විච්ඡේදක එන්සයිම ගබඩා කර තබාගෙන ඉන්නවා. රයිට්. ඉතින් මම අර සාරාංශය ඔයගොල්ලන්ගේ ගෲප් එකට දැම්මා. පස්සේ බලන්න. අපි මම අන්ලයින් කරන්නේ සාරාංශය තියෙන කාරණාට. ඊළඟට හරිතලවි. හරිතලවි ගත්තම පටලමේ ඉන්ද්‍රිකාව. මේක සත්ත්ව සෛල වල නැහැ. සාක්ක සෛල තුල තමයි දක්වලා ලැබෙන්නේ. හරිතලවි ගත්තාම ප්‍රභා සංශ්ලේෂණය සිදු කරනවා. ඒකට ප්‍රධාන කෘත්‍ය මොකක්ද හරිතලවියේ? විස්තර තියෙන වෙනවා. ඒවා MCQ වලට වැදගත් වෙනවා. ප්‍රභා සංශ්ලේෂණය සිදු කරනවා. ප්‍රභා සංශ්ලේෂණය තමයි එතනදී වැදගත් වෙන්නේ. ප්‍රභා සංශ්ලේෂණය. රයිට්. ඊළඟට රික්තකය. මෙයක් සත්ත්ව සෛල කුඩා රික්තක තියෙන පුළුවන්. සාක සෛල ලොකු රික්තකයක් තියෙනවා. රික්තකය කියලා කියන්නේ පටලයකින් වටවිච්ච යුසේකින් පිරුණු විශාල ඉන්ද්‍රිකාවක්. සාමාන්‍ය සත්ත්ව සෛල දක්වලා ලැබෙන්නේ නැති වුණාට සමහර විට කුඩා රික්තක තියෙන්න පුළුවන්. සෛලවල කෘත්‍ය බලන්න. ජල තුල්්‍යතාව පවත්වා ගැනීම. ජල තුල්්‍යතාව පවත්වා ගැනීම හා වර්ණක මගින් සෛලවලට වර්ණයක් ලබා දීම. මොනවාද ප්‍රධාන කෘත්‍ය එතකොට? සෛලවල ජල තුල්්‍යතාව පවත්වා ගැනීම හා වර්ණක මගින් සෛලවලට වර්ණයක් ලබා දීම ප්‍රධාන කෘත්‍ය ලෙස අපිට හඳුනා ගන්න පුළුවන් රික්තකය සඳහා. එහෙනම් මේ තමයි එක් සෛල ගත්තාම හැම සමහර සෛල බැක්ටීරියා සෛල තියෙන ඉන්ද්‍රිකාවන් අපිට මෙතන හම්බ වුණා රයිබෝසෝම.
බැක්ටීරියා සෛල නැති නමුත් සාක සෛල සත්ත්ව සෛල වැනි සූනෙස්ටික සෛලවල තියෙන ඉන්ද්‍රිකා අපිට මෙතනදී හම්බ වෙනවා. ඒතර මේ මොන ඉන්ද්‍රිකාව තිබුණත් එයා විසින් කරන යම් කිසි නිශ්චිත කාර්යයක් තියෙනවා. නිශ්චිත දායකත්වයක් තියෙනවා. කෘත්‍යයක් තියෙනවා. කෘත්‍ය සෛලේ ක්‍රියාකාරීත්වයට මේ එක් එක් ඉන්ද්‍රිකාවන් විසින් ලබා දෙන කෘත්‍යයක්. අන්නේ කෘත්‍ය ප්‍රධාන කෘත්‍ය තමයි අපිට ලයිස්තුගත වෙන්න ඕන මේ කොටසට අදාළ. පැහැදිලිද? ඒ අනුව ප්‍රධාන කෘත්‍ය ලයිස්තුගත කරන අතරතුර මම තීරටි උත්තර නිසා ඒ ඉන්ද්‍රිකා පිළිබඳ පොඩි දල විස්තරයක් දාලා තියෙනවා. ඒවත් අපි දැනගෙන ඉන්න ඕන ප්‍රධාන කෘත්‍යයට අමතරව. right හොඳයි. ඊළඟට මම සෛලීය ඉන්ද්‍රිකා සෛල සම්බන්ධව අපි කතා කරපු දේවල් ටික. ඒ වගේම සෛල වර්ග සූනෙස්ටික ප්‍රාග්නෙස්ටික සෛල සමානකම් අසමානකම් සාක සෛල සත්ත්ව සෛල සමානකම් අසමානකම් ඒ වගේම සෛලයක තියෙන විවිධ ඉන්ද්‍රිකාවන් විසින් සෛලයට ලැබෙන ප්‍රතිලාභ මෙතනදී කතා කරලා අවසන්. මේ කොටසේ පළමු නිපුණතාවයේ අවසාන අංගය ඒ තමයි පටක සංවිධානය. right දැන් පටක කිව්වම අපි දන්නවා පටකයක් කිව්වේ මොකද්ද? යම් විශේෂිත කෘත්‍යයක් නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට ඒක රාශී වෙලා තියෙන පොදු සම්භවයක් තියෙන සෛල ගොඩක් සෛල සමූහයක් සෛලවල එකතුවක් අපි පටකයක් ලෙස හැඳින්වුවා. මේ පටක සත්ව පටක තියෙනවා ශාක පටක තියෙනවා. පටක තියෙනවද ඒක සෛලික ජීවීන් තුල? බහුසෛලික ජීවීන් ගේ තමයි පටක දක්නට ලැබෙන්නේ. මොකද බහුසෛලික ජීවියෙක්ගේ සෛල ගොඩක් තියෙන. පටක හැදෙන්නේ සෛල ගොඩක එකතුවකින්. ඒක සෛලික ජීවියෙක් ගත්තා මුළු ජීවියම එක සෛලයයි. ජීවියා. දැන් අපි වගේ එකෙක් ගත්තම සෛල එකක් කියන්නේ ජීවියෙක් නෙමෙයි. සෛල ගොඩක එකතුවකින් තමයි ජීවිය. එතකොට පටක නිර්මාණය වෙලා ඒ පටක වලින් හැදුණු ඉන්ද්‍රියන් වලින් හැදුණු පද්ධති කිහිපයකින් හැදුණු ජීවියෙක් අපිට හමු වෙනවා. ඒතර පටක සංවිධානයක් දක්නට ලැබෙන්නේ බහුසෛලික ජීවීන්ගේ විතරයි. ඒක සෛලික බැක්ටීරියාවන්ගේ ඒක සෛලික ලෙස හඳුන්වන ජීවීන් තුළ පටක දක්නට ලැබෙන්නේ. right එනු පටකයක් කියන්නේ විශේෂිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා පොදු සම්භවයක් ඇති සෛල සමූහයක එකතුවක්. අපි පටකයක් ලෙස හඳුන්වනවා. අපේ සිලබස් එකේ සත්ත්ව පටක ගැන වචනයක්වත් කතා කරලා නැහැ. ඒ සමග සත්ත්ව පටක ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. right මම කලින් කිව්වා අනවශ්‍ය දේවල් වලින් මුළු ප්‍රල වැඩක් නැහැ. පටක සංවිධානය ගත්තාම ශාක පටක ගැන විතරයි අපි කතා කරලා තියෙන්නේ. ශාක පටක කිව්වම එය කොටස් දෙකකට වෙන් කර ගන්න පුළුවන්. ශාක පටකවල අපිට හමු වෙනවා විභාජක පටක සහ ස්ථීර පටක කියලා ආකාර දෙකක්. විභාජක පටක නැවත අපි දකිනවා අග්‍රස්ත විභාජක පටක, පාර්ශ්වික විභාජක පටක, අන්තරස්ත විභාජක පටක ලෙස නැවත ආකාර තුනකින් අපිට ශාකයක විවිධ ස්ථානවල දක්නට ලැබෙනවා. ස්ථීර ශාක පටක ගත්තාම අපිට හම්බ වෙනවා සරල ස්ථීර පටක වගේම සංකීර්ණ ස්ථීර පටක කියලා ආකාර දෙකක්. මේ සරල ස්ථීර පටක ගත්තොත් නැවත මුදු ශාකයක මුදු කොටස නිර්මාණය වූ මුදුස්තර පටක, ස්ථූල කෝණස්තර පටක, ඒ වගේම ශාකයකට ශක්තිමත් බවක්, දැඩි බවක් ලබා දෙන දෘಢස්තර පටක. ශාකවල යම් යම් කොටස්වල, පත්‍රවල, කඳේ, මුල්වල, අග්‍රස්තවල අපි දකිනවා මේකේද සෛල සමූහයන්. ඒවා මෘදුස්තර පටක, ස්ථූල කෝණස්තර පටක, දෘಢස්තර පටක ලෙස සරල ස්ථීර පටක යටතේ නැවත වර්ගීකරණය කරන්න පුළුවන්. සංකීර්ණ ස්ථීර පටක ගත්තාම ශාකයක ද්‍රව්‍ය පරිවහණයට දායක වෙන ප්‍රධාන පටක දෙකක් මේ සඳහා අපිට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ප්ලොයම පටකය, අනිත් එක සෛලම පටකය. අපි කියන සෛලම සෛල සහ ප්ලොයම සෛල. ප්ලොයම කියන ආකාරයට අයත් සෛල, සෛලම කියන ආකාරයට අයත් සෛල. පොදුවේ ගත්තම සෛලම පටකය, ප්ලොයම පටකය ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ඒගොල්ලෝ khනිජ ලවණ පරිවහණයට, ජල පරිවහණයට, ආහාර පරිවහණයට ශාකයේ තුල, ශාක පත්‍ර තුල, කඳ තුල, මුල් තුල යම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කරමින් විකාශනය වෙලා තියෙනවා. ඉතින් අපි ඒගොල්ලන්ගේ දේවල් ගැන අපේ සිලබස් එක අපි ඉදිරියට කතා කරමු. right ඊළඟට පටක සංවිධානය සම්බන්ධව ගත්තාම
මට තව චුට්ටක් කතා කරන්න තියෙනවා. නමුත් අපි දන්නවා 10ට වෙන පන්තියක් කට්ටියට තියෙන නිසා ඒගොල්ලන් ඒ පන්තියට සහභාගී වෙන්න අවශ්‍යයි. අපි හෙට දිනේදී පාඨක සංවිධානය මෙතනින් ඉදිරියට සාකච්ඡා කරගෙන යමු. එහෙම සාකච්ඡා කරලා පාඨකවල තියෙන වෙනස්කම් ටික සටහන් කරලා මේ පාඩමේ ඊළඟ කොටසට ගමන් කරමු. එහෙනම් හෙට උදේ අපි 8යි කාලට විතර පන්ති පටන් ගන්නවා. 8:30 නෙමෙයි 8යි කාලට විතර පටන් ගමු. 10 මාර වෙනකම් පන්ති තියෙනවා. රයිට්. ඒ නිසා හෙට උදෑසන 8යි කාලට අපි නැවත හමු වෙමු. රයිට්. එහෙනම් සෑම දිනකටම ආයුබෝවන් සුබ දවසක්.